හරි. අපි එතකොට ගිය සතියේ අපි අන්තිමටම ඉවර කරේ සමාන්තර ශ්‍රේණි වල පද හොයන එක. හරි. අපි යමු දැන් ඔහොම සමාන්තර ශ්‍රේණියක පද දීලා තිබුණොත් අපි හිතමුකෝ පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය වගේ ඔහොම පද ටික දීලා තිබුණොත් අපිට ඕන වෙනවා මේ පදවල එකතුව මුල් පද ටිකේ එකතුව හොයාගන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් අපි දන්න තැනකින් පටන් ගමුකෝ. 2 4 6 8 10 12 14 ඔහොම යන ශ්‍රේණිය. හරි. ඔය විදිහට යන ශ්‍රේණියක 2 4 6 8 10 12 14 යන ශ්‍රේණියක අපි නිකන් බලමු මේ පද කියත 1 2 3 4 5 6 7 පද 7 එකතුව හොයන්න. කොහොමද අපි පද 7 එකතුව හොයන්නේ? පද 7 එකතුව හොයන්නේ S2 දාන 4 දාන 6 දාන 8 දාන 10 දාන 12 දාන 14 බලමු එකතුව කීයද කියලා. 2යි 8යි 10යි 6යි 4යි 10යි 10 10 20 20යි 10යි 30යි 30යි 12යි 42යි 42යි 14යි 52යි 56යි දැන් එතකොට හිතන්න දැන් මේ අපි පද ටික අපි දන්නවා. හරි 56 හරි. නමුත් අපිට ගැටලුවක් නේද? නමුත් අපිට ගැටලුවක් වෙනව නේද? 56ට අපි දන්නවා ඉතින් අවුලක් නැහැ මුල් පද 7 නිසා. දැන් හිතන්නකෝ. වැරදිලා හරි. පද 10ක. පද 100ක. පද 120ක. නැත්නම් පද 1000ක එකතු හොයන්නේ කිව්වොත්. පද 10ක, පද 100ක, පද 1000ක වගේ එකතු හොයන්නේ කිව්වොත්. එහෙම එකතු හොයන්නේ කිව්වොත් අපිට එකතුව හොයාගන්න පුළුවන්ද? එහෙම එකතුව හොයන්නේ කිව්වොත් අපිට හොයාගන්න පුළුවන්ද? අන්න ඒ වගේ වෙලාවකදී අපිට මේ ක්‍රමේ ප්‍රායෝගික නැහැ. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. මේ විදිහට එකතු කරගෙන පද 1000ක් දක්වා එකතු හොයන්නේ කිව්වොත් අපිට මේක ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගිකව අපිට පාවිච්චි කරන්න බෑ මේ ක්‍රමය. ඒක නිසා අපිට හදාගන්න වෙනවා මේ සඳහා පදවල එකතු ඕනම පදයක් දක්වා කියන්නේ n වන ස්ථානය දක්වා සාධාරණ පදයක් දක්වා දික්වන සමාන්තර ශ්‍රේණියක ඒ සියලුම පදවල එකතු හොයාගන්න ක්‍රමයක් නේ. පැහැදිලිද? ඒ සියලුම පදවල එකතු හොයාගන්න මොකක් හරි ක්‍රමයක් අපිට හදාගන්න වෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි එතකොට අපි try එකක් දෙමු. ඒ විදිහට මේක හදාගන්න පුළුවන්ද බැරිද කියලා. හරි. විනාඩිය. හරි. අපි බලමු මේක මේ තව පදයක් වැඩි කරගෙන අපි එතනින් එහාට පදවල එකතු හොයන්න. මම තව පදයක් වැඩි කරනවා. අපිට මේක එකතු හොයීමේ පහසුව සඳහා. මම මෙතන 16 කියලා පදයකුත් හදා ගන්නවා. එතකොට මෙතෙන් දෙනවා එකතු කිරීම 16 සමානයි එකතු කරගෙන යන්න ටක් ගාලා ආපහු අන්තිම උත්තරේ 56යිනේ 56ට 16 එකතු කරාම 66යි 72යි. හරි. මම ඇයි කියන්නම් මේ තව පදයක් මම වැඩි කර ප්‍රධාන හේතුව තමයි මට මේකේ ජෝඩුවක් හදා ගන්න ඕන. ජෝඩුව හදාගෙන අපි මොකක් හරි රටාවක් අපිට ගොඩනගා ගන්න තමයි මම බලන්නේ. ඒ හින්දා ඒ ක්‍රමේ ඕන හින්දා තමයි මම තව පදයක් වැඩි කරේ. හරි. දැන් හිතන්නකෝ. දැන් මේකේ පදවල එකතුව තමයි හොයන්න හදන්නේ. හරි.
දැන් හිතන්න අපි ගන්නවා පදවල එකතුව අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ SN වලින්. තේරුණාද? පදවල එකතුව අපි හඳුන්වන්න ගන්න SN. එහෙනම් SN කියන්නේ පදවල එකතුව. හරි. SN n දක්වා පදවල තියෙන එකතුව. දැන් මේකේ අපිට පද කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8. එහෙනම් අපි මේක හොයන්න හදන්නේ S8. එහෙනම් S8ට තමයි අපි ඔය කියන්නේ 2 එකතු කිරීම, 4 එකතු කිරීම, 6 එකතු කිරීම, 8 එකතු කිරීම, 10 එකතු කිරීම, 12 එකතු කිරීම, 14 එකතු කිරීම, 16 කියලා කියන්නේ. එතකොට මේ ටික එකතුව S8 සමානයි 72යි. ඕක තමයි අපි මේ සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව කියලා අපි හොයන්නේ. දැන් අපි ක්‍රමයක් අපි මේකට හදාගන්න තමයි දැන් මේ යන්නේ. පදවල එකතුව සෙවීම සඳහා. දැන් හිතන්නකෝ. දැන් අපිට මේක මෙහෙම ලොකු ප්‍රමාණයක් එකතු කරන්න අමාරු වෙන්නේ. හරි. අමාරු නිසා මම දැන් ඔන්න වැඩකට බහින්න හදන්නේ. මේ බලන්න පදවල එකතුව S8 එකතුව සඳහා මම ගන්නවා සමීකරණයේ විදියට මෙයා පළවෙනි පදේ විදි මම ආපහු ලියන්න 2 ධන 4 ධන 6 ධන 8 ධන 10 ධන 12 ධන 14 ධන 16 කියන පදේ මම ගන්නවා පළවෙනි සමීකරණ විදියට. පැහැදිලිද? විනාඩි. හරි. දැන් එතකොට මම මෙයා ගන්න පළවෙනි සමීකරණ විදියට. දැන් අපිට පුළුවන් නේද S8 එකතුවම මේක අනිත් පැත්තට ලියන්න. 16 ධන 14 ධන 12 ධන 10 ධන 8 ධන 6 ධන 4 ධන 2 විදියට මට මෙහෙම ලියන්න පුළුවන් නේද? එතකොට මම ගන්නවා මේක දෙවෙනි සමීකරණ විදියට. නේ? ආපස්සට ලිව්වයි කියලා වැඩක් නැහැ නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. මම දෙකේ ඉඳන් 16 දක්වා එකතු කරාම මට ලැබෙන්නේ 72 නා 16 ඉඳලා 2 දක්වා එකතු කරත් මට ලැබෙන්නේ 72 නේ. වැරද්දක් නෑ. මම මේ සමීකරණයක් ගොඩනගා ගන්න තමයි මේ ප්ලෑන් එක. දැන් කරන්නේ මොකක්ද දන්නවද? පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි මොකද කරන්නේ? එකතු කරනවා. පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි මම එකතු කරනවා. එකතු කරාම වලට පේනවා මෙන්න මෙහෙම දෙයක්. මේ දෙන්නගේ එකතුව අපි දන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. 2යි S8 S8ට S8 එකතු කරාම 2යි S8 S8 වගේ දෙගුණයක් වෙන්න එපා නේ. බලන්න 72 දෙසරයක් එකතු වෙනවා හා සමානයි නේද මේ දෙන්න එකතු කරා කියන එක. ඒ හින්දා S8 එකතු කිරීම S8 සමානයි 2යි S8 සමානයි. දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන විශේෂත්වය. 2යි 6යි එකතුව කීයද? 18යි. 4යි 14 එකතුව කීයද? 18යි. 6යි 12 එකතුව කීයද? ඒත් 18යි. 8යි 10 එකතුව කීයද? 18යි. 10යි 8 එකතුව කීයද? ඒත් 18යි. 12යි 6 එකතුව කීයද? 18යි. 14යි 4 එකතුව 18යි. 16යි 2 එකතුව ඒත් 18යි. එහෙනම් ඉලක්කම වෙනස් වෙලා නැහැ මේව එකතු කරා කියලා. එහෙනම් මම මේක ලියනවා 2 ධන 6 එකතු කිරීම 4 ධන 14 එකතු කිරීම 6 ධන 12 එකතු කිරීම 8 ධන 10 එකතු කිරීම 10 ධන 8 එකතු කිරීම 12 ධන 6 එකතු කිරීම 14 ධන 4 එකතු කිරීම 16 ධන 2. පැහැදිලිද? ඔන්න ඔය රටාව ඔයාලට පේන්න ඕනේ. පේනුනේ නැත්නම් ආයෙ පොඩ්ඩක් බලන්න. එතකොට පේනින්. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් එතකොට මේ හැම එකම එකතු අපි දන්නවා කීයද? මේ හැම එකම එකතු අපි දන්නවා 18යි. එහෙනම් දෙක වතාවක් S8 සමානයි 18 ධන 18 ධන මෙතනින් ලැබෙනවා 18 ධන මෙතනින් ලැබෙනවා 18 ධන
18 දාන්න. ඒ කියන්නේ 18 කීයද? 18 ඒවා 8ක් අපිට හම්බ වෙන්න ඕනේ. 1 2 3 4 5 6යි 7යි 8යි 18 ඒවා 8ක් අපිට හම්බ වෙනවා. දැන් එතකොට මොකද කරන්න පුළුවන්? දැන් එතකොට මේ 18 ඒවා 8 එකතුව කියන්නේ මට මේ 18 ඒවා 8 එකතුව කියන එක මට ලියන්න පුළුවන් නේද? දෙක ගුණ කිරීම සමාන දෙක නෙමෙයි 8 ගුණ කිරීම 18 කියන 8 වරක් 18 18 මේ එකතුවට සමානයි නේද? එහෙනම් මේක සමානයි 2s8. හරිද? මම හිතන්නේ මම මෙතනින් හදන්නම්. එතකොට අපි දන්නවා 18 ඒවා 8ක එකතුව කියලා කියන්නේ 18 8ෙන් ගුණ කරාම සමාන නේ. 2s8 සමානයි 8 වරක් 18. දැන් මේ දෙක ගලවන්න ගිහලා එහා මට ඕනේ s8 නේ. මුල් පද 8 එකතුව තමයි මට හොයාගන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ දෙක ගලවන්න ගිහලා එහා පැත්තට දානවා. එහෙනම් s8 සමානයි 8 බෙදීම දෙකවතාවක් 18 නේ. හරිනේ. 8 බෙදීම දෙකවතාවක් 18. දැන් බලමු අපිට ලැබෙනවද කියලා උත්තරේ. එහෙනම් අපිට ලැබෙනවද කියලා බලමු. එම නිසා s8 සමානයි 8 බෙදීම 2 කියන්නේ කීයද? ආයෙක අයින් කරමු. 8 බෙදීම නෙවෙයි 2යි 18යි කැපුණම 8 වැඩි කිරීම 9. 8 වර 9 කීයද? 72 ලැබෙනවා. එහෙනම් අපිට රටාවක් අපිට හොයාගන්න පුළුවන්. පේනව නේද? මොකක්ද වෙලා තියෙන්නේ? මුල් පද ටික ඔක්කොම එකතු කරගෙන ගිහලා එයාගේ ආපස්සට ලිව්වට පස්සේ ඒ ඔක්කොගම එකතු එක හා සමාන වෙනවා. නේ 18 එකතු කිරීම 18 එකතු කිරීම 18 එකතු. ඒ කියන්නේ බලන්න මෙයාගේ මුල් පදයයි මෙයාගේ අන්තිම පදයයි. ආයි දෙවෙනි පදයයි මෙයාගේ අන්තිමට කලින් පදයයි. තුන්වෙනි පදයයි ඊට කලින් පදයයි. හතරවෙනි පදයයි ඊළඟට තියෙන පදයයි. එතකොට තව පද දෙකක් ලිව්වොත් ඉස්සරහට ඒත් එහෙම. ඒකයි මම අර පද 7ක් තියෙන එක පද 8ක් කරලා ජෝඩුවක් කරේ. ජෝඩුවක් කරාට පස්සේ මේක ඔයාලට හොඳට පේනවා. එතකොට අපිට මේක ලැබෙනවා 2s8 කියන්නේ 8 වරක් 18 කියලා. හරිද? 18 ඒවා 8ක් එකතු කරනවා කියන්නේ 18 8ෙන් ගුණ කරා හා සමානයි. ඊට පස්සේ s8 ගේ සමානයි 8 බෙදීම 2 ගුණ කිරීම 18. 8 2කින් බෙදලා 18ෙන් ගුණ කරනවා. මොකද මම හේතුව මම මෙතන හොයලා තියෙන 2s8. මට ඕනේ s8 විතරයිනේ. එහෙනම් s8 මට මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් s8 එකතුව මට හදා ගන්න පුළුවන්. 8 වැඩි කිරීම 2යි 18යි කපලා ගියා 9යි 8 වරන් 9 72යි කියලා ගත්තා. එහෙනම් මට මෙතනින් ලැබිච්ච 72 යගේ මෙතනනොත් මට සමයි. මෙතනින් ලැබිච්ච 72 යගේ මට මෙතනනොත් ලැබෙනවා. එහෙනම් මට එතකොට දෙයක් හිතා ගන්න පුළුවන් මේක මොකද්ද වෙන්නේ කියලා. හරි. හරිද? අපි ඊට පස්සේ අපි මෙතනින් හිමින් සීරුවේ අපි සමීකරණයක් අපි හදමු. තාම සමීකරණය හදන්න ගත්තා නම් අපි සමීකරණය ගොඩනැගීමට අවශ්‍ය කරන මූලික සාධක ටික විතරයි අපි හෙව්වේ. අපි මෙතනින් අපිට පුළුවන් සමීකරණයක් හදාගන්න වැඩේ හරියට මතක තියාගන්න පුළුවන් වෙන්න. හරි. මෙහෙම ලියාගන්න. හරි. ලියාගන්න. සමාන්තර ශ්‍රේණියක මුල් පදවල ඓක්‍ය අපි ඒක ලිව්වනේ. සමාන්තර ශ්‍රේණියක මුල් පද එන්හි ඓක්‍ය ඒක ලිව්වනේ. ඊට පස්සේ ලියාගන්න යටින් 2, 4, 6, 8, 10, 12, 14, 16 යන සමාන්තර ශ්‍රේණිය සලකමු. යන සමාන්තර ශ්‍රේණිය සලකමු. මෙම සමාන්තර ශ්‍රේණියේ මුල් පද 8හි එකතුව සොයමු.
මේක ලියා ගන්න. මෙන්න මේක විතරයි. මුල් පද 8 එකතුව සොයමු. සමානයි 72යි. පද ඊට වෙනම් පෙළියක පද n ගණනක් ඇති සමාන්තර ශ්‍රේණියක පද n ගණනක් ඇති සමාන්තර ශ්‍රේණියක පද n ගණනක් ඇති සමාන්තර ශ්‍රේණියක මුල් පද n දක්වා එකතුව මුල් පද n ගණනක එකතුව Sn අර එහා කොනේ තියෙන Sn යන සංකේතය භාවිතා කරයි. මුල් පද n ගණනක එකතුව Sn යන සංකේතය භාවිත කරයි. එම නිසා S8 සමානයි වෙනම් පෙළයක. එම නිසා S8 සමානයි 2 එකතු කිරීම 4 එකතු කිරීම 6 එකතු කිරීම 8 එකතු කිරීම 10 එකතු කිරීම 12 එකතු කිරීම 14 එකතු කිරීම 16 සමානයි S8 සමානයි 72යි. S8 සමානයි 72යි. හරි යටින් ලියා ගන්න. නමුත් වැඩි පද ගණනක එකතුව අපට සෙවීමේදී නමුත් වැඩි පද ගණනක එකතුව අපට සෙවීමේදී නමුත් වැඩි පද ගණනක එකතුව අපට සෙවීමේදී ඉහත ක්‍රමය ප්‍රායෝගික නොවේ. ඉහත ක්‍රමය ප්‍රායෝගික නොවේ. ඉහත ක්‍රමය අපට ප්‍රායෝගික නොවේ. මේ සඳහා සම්මත සූත්‍රයක් ගොඩනගා ගැනීමට සිදුවිය. ගොඩනගා ගැනීමට සිදුවිය. හරි. ඊට පස්සේ මෙතනින් පටන් ගත්තා. මේ ටික මෙහෙම ලිව්වා. මෙතෙන්ට එනකම්. දැන් බලන්න. දැන් මට ලැබුණා S8 එකතුව කියන්නේ 8 වැඩි කිරීම 9 sorry 8 වැඩි කිරීම 9 නැත්නම් මේක අපිට හොයා ගන්න පුළුවන් 8 බෙදීම 2 වැඩි කිරීම 18 කියලා. මම මේක මෙතනින් ආයෙ ලියන්න. S8 එකතුව මට ලැබුණා 8 දෙකෙන් බෙදලා වැඩි කරන්න කියලා 18. දැන් ඔය ඇත්තටම 18 ලැබුණේ කොහොමද? දැන් ඔය ඇත්තටම 18 ලැබුණේ කොහොමද? 18 ලැබුණේ මේ දෙන්නගේ එකතුව. නේද? ඒ වගේම මෙයාලගේ එකතුව. නේද? ඒ වගේම මේ දෙන්නගේ එකතුව. ඒ වගේම
මේ දෙන්නගේ එකතු. ඔහොමනේ 18 මට ලැබුණේ. නේ? ඔහොම නේද මට ලැබෙන්නේ 18. එතකොට අපි සම්මත සමීකරණයක් ගත්තොත් පළවෙනි පදයයි අන්තිම පදයේ එකතුව තමයි මේ 18 කියන එක මට ලැබුණේ. එහෙනම් s 8 සමානයි 8 බෙදීම 2 වතාවක් 2 එකතු කිරීම 16. හරිනේ. මම මේකෙන් ගත්තා අන්තිම පද දෙක. ඒ කියන්නේ මට මොකක් රටාවක් මම හදාගන්න එපේ. මම මේ රටාව හදා ගන්න ඕන හින්දා පළවෙනි පදයයි අන්තිම පදයයි සලකලා මම මේ සමීකරණයක් හදාගත්තා. දැන් ඒතර අපි දන්නවා බලන්න 8 දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 2.16 එකතුවෙන්. එතකොට දැන් ওই විදිහට ගත්තොත් මෙයාට අපි හඳුන්වන්නේ පළවෙනි පදේ. ඒ මෙයා අපි හඳුන්වන්නේ L කියලා. L කියන්නේ කාටද? අන්තිම පදය. එතකොට මේ 8යි කියලා කියන්නේ මොකද්ද? මේ 8යි කියලා කියන්නේ 8යි කියලා කියන්නේ පද ගන්න 1 2 3 4 5 6 7 8. එහෙනම් පද 8 නේද ඔය 8 වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාට තමයි අපි කියන්නේ simple n කියලා. දැන් එතකොට සම්මත සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නේ. සම්මත සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. කොහොමද එන්නේ? 8 වෙනුවට sn sn සමානයි n බෙදීම 2 වතාවක් a එකතු කිරීම l කියලා මට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. තේරුණාද? දැන් මොකද මේ සමීකරණය කියන්නේ මොකද්ද? පද ගණන පද 10ක එකතුව නම් n සමානයි 10. පද 10ක එකතුව දෙකෙන් බෙදලා පළවෙනි පදේ අවසාන පදේ කියන්නේ 10 වෙනි ස්ථානේ නේ. බලන්න. පද 8ක එකතුව කියන්නේ පළවෙනි පදේ 8 වෙනි ස්ථානයේ තියෙන පදේ 16. 8 වෙනි ස්ථානේ පදේනේ 16 උනේ. හරිද? මෙතන තියෙන 16 නේ. එහෙනම් පළවෙනි පදේ 8 වෙනි ස්ථානයේ පදේ එකතුව තමයි a ධන l කියලා මම පාවිච්චි කරේ. එතකොට l කියන්නේ මොකද්ද? අන්තිම පදය. අන්තිම පදේ 16යි. එහෙනම් 16යි දෙකේ එකතුව වැඩි කරනවා 8 බෙදීම දෙකෙන්. එතකොට මට මේක ලැබෙන්නේ මුල් පද 8 සඳහා එකතුව. හරි. ලියාගමු. මේ සඳහා ලැබුණු 18 යනු මේ සඳහා ලැබුණු 18 පළවෙනි පදයේත් අවසාන පදයේත් මේ සඳහා ලැබුණු 18 පළවෙනි පදයේත් අවසාන පදයේත් පළමු පදයේත් අවසාන පදයේත් එකතුව සේ සිතමු. පළමු පදේත් අවසාන පදේත් එකතුව සේ සිතමු. එවිට මෙන්න මේ සමීකරණ ලියන්න. එවිට s8 සමානයි 8 බෙදීම 2 වතාවක් 2 ධන 16. ඒ කියන්නේ 18 වෙනුවට මම පාවිච්චි කරා 2 එකතු කිරීම 16 කියලා. හරි. එතකොට අපි මේක පද ටික ඉස්සෙල්ලාම හඳුන්ව ගමු. n කියන්නේ පළමු පදය. a කියන්නේ අවසාන පදය. l කියන්නේ a කියන්නේ මුල් පදය. l කියන්නේ අවසාන පදය. n කියන්නේ පද ගණන
මෙන්න මේ පදය දක්වා එකතුව කියන එක තමයි අපිට n කියන්නේ. a කියන්නේ කවුද? මුල් පදය. l කියන්නේ අවසාන පදය. එතකොට අපි දන්නවා ওই ටික ওই විදිහට. එතකොට sn කියන්නේ අපි දන්නවා පදවල එකතුව කියලා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන්. එම නිසා sn සමානයි n බෙදීම දෙකවතාවක් a ධන l. sn සමානයි n බෙදීම දෙකවතාවක් a ධන l කියලා මේ සමීකරණ ලියලා අපි කොටු කරගමු. හරි. පද n ගණනක එකතුව සඳහා හොයන සම්මත සූත්‍රය. හරි. අපි නිකන් උදාහරණ ගණනක් හදලා බලමු. දැන් මේක අපි පද 8කනේ හෙව්වේ. නේ? මේක පද 8කනේ හෙව්වේ. අපි මේ ශ්‍රේණියේම ඉහත නිදසුනේම පද 100ක එකතු වෙනවා. නේ? පැහැදිලිද? නෑ. ඉහත ශ්‍රේණිය නෙමෙයි. ඉහත නිදසුනේ පද 100ක හොයන්න ගියත් අපිට හදන්න වෙනවා. ඉහත ශ්‍රේණිය නෙමෙයි. අපි හොයමු මෙන්න මෙහෙම ශ්‍රේණිය. 1 2 3 4 5 තිත් ඔහොම යන ශ්‍රේණියක මුල් පද 100 එකතු. හරි. එතකොට අපි දන්නවනේ මේ යන ශ්‍රේණියේ මුල් පද 100 කියනකොට එකෙන් පටන් අරන් 100 වෙන්නේ අන්තිම පදේ 100යිනේ. හයි 1 2 3 4 5 කියනකොට මුල් පද 100 කියනකොට අන්තිම පදේ 100යි. නේ? ඒ කියන්නේ අපි දන්නවා a සමානයි 1යි. l සමානයි අන්තිම පදේ 100යි. n සමානයි ඒක 100යි. ඇයි මුල් පද 100 එකතු. හරි. මේ ටික අපි දන්නවා. එහෙනම් සමීකරණ දාලා බලමු. එහෙනම් මොකද එන්නේ? s 100 සමානයි n කියන්නේ 100. 100 දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕනේ පළවෙනි පදයයි, අ කියන්නේ මුල් පදයයි අවසාන පදයයි එකතුව. පළවෙනි පදයයි මුල් පදයයි අවසාන පදයේ එකතුව අපිට හොයාගන්න වෙනවා. දැන් එතකොට 2ට 1යි 100ට 50යි. එහෙනම් වැඩි කිරීම අපිට ලැබෙනවා 50 ගුණ කිරීම 101 කියලා. එහෙනම් 50 101ක් කීයද? අපිට ලැබෙනවා 5.5 5500 කියලා S100. එහෙනම් මුල් පද 100 එකතුව 5500 කියලා අපිට ලැබෙනවා. දැන් හිතන්නකෝ. ඕක අපි නිකන් අතින් එකතු කරන්න ගියා නම් මොකද්ද වෙන්නේ? අපි ලියන්න ඕනේ 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8 එකතු කිරීම කියලා පද 100ක් දක්වා එකතුව අපිට ලියන්න වෙනවා. නේ? පද 100ක් දක්වා එකතුව අපිට ලියන්න වෙනවා. ඒක අපිට කරදරයි. ඇත්තටම අපිට ඒක කරදරයි. ඒක නිසා මේ වගේ සමීකරණයක් ගොඩනගා ගැනීමේ තියෙන වාසිය තමයි අපි දන්නවා පළවෙනි පදේ දන්නවනම් අවසාන පදේ දන්නවනම් ඒ වගේම පද ගණන අපි දන්නවනම් කෙලින්ම අපිට මේ සමීකරණ පාවිච්චි කරලා පද ටික හොයන්න පුළුවන්. හරි. අපි මේ උදාහරණ ගණන් කරනකොට මේක මේ මතක් වෙනවා කොහොමද කරන්න කියන එක. එක්සැම්පල් එකක් විතර දැනට මේක තියාගන්න ලියාගමු. ඊට පස්සේ අපි මේකට අදාළ උදාහරණ ගණන් 10ක් විතර අපි කරමු. එතකොට වැඩි හරි. මේක තියරි හදා ගන්න ඕන නිසා. හරි. දැන් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. බලා ගන්නකො. දැන් අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් ඕක ওই සමාන්තර ශ්‍රේණියේ අපිට පළවෙනි පදයයි අවසාන පදයයි දීලා තිබුණොත් අපිට ඕක හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් හැම සමාන්තර ශ්‍රේණියකම අපිට කියන්නේ නෑනේ පද 100ක එකතු හොයන්නේ කිව්වොත් පළවෙනි පදයයි 100 වෙනි පදයයි දෙන්න. නේ? අපිට මෙන්න මෙහෙම එකක් දුන්නොත් වැරදිලා හරි. 3 5 7 මෙන්න මේ යන ශ්‍රේණියේ මුල් පද 100 එකතු හොයන්නේ කියලා. පැහැදිලිද? මෙන්න මේ 3 5 7 යන ශ්‍රේණියේ මුල් පද 100 එකතු හොයන්නේ කියලා. දැන් මේ වගේ එකක් දුන්නොත් අපිට මේ ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. ඇයි හේතුව? අපි අවසාන පදේ දන්නේ නෑනේ. ඒතකොට තව කෙනෙකුට වෙනවා මොකද වෙන්නේ මේකේ අවසාන පදේ හොයාගෙන ඉඳලා ආදේශ කරන්න නේ. අවසාන පදේ හොයාගෙන ඉඳලා ආදේශ කරන්න වෙනවා. ඉතින් අපිට එහෙම කරන්න ගියාම තව ටිකක් වෙලා යනවා. මොකද අපි යන්නේ පදවල එකතු හොයන්න.
අපිට කරන්න වෙන්නේ අන්තිම පදය හොයලා ඊට පස්සේ පදවල එකතු කරන්න. ඉතින් මොකද වෙන්නේ? එකම වැඩේ වැඩ දෙකක් කරන්න වෙනෝනේ අපිට. හරිද? එකම වැඩේට වැඩ දෙකක් කරන්න වෙනෝනේ. ඒ හින්දා අපි කරන්නේ කොහොම හරි කරලා මේක අපි හදාගන්න මේ සමීකරණය. මේ සමීකරණයෙන් අපිට තව සමීකරණයක් බවට පත් කරගන්න වෙනවා. වැරදිලා හරි මෙන්න මෙවැනි ශ්‍රේණියක් දුන්නොත් කොහොමද පදවල එකතුව හොයන්නේ කියලා. හරි. ලියාගන්නකො. උදාහරණ ගානකින් අපි යමු මේ වැඩේට. 3 5 7 3 5 7 කම තිත් 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 යන ශ්‍රේණියේ මුල් පද සියයේ එකතුව සොයන්න. 3 5 7 යන ශ්‍රේණියේ මුල් පද සියයේ එකතුව සොයන්න. හරි. මුල් පද සියයේ එකතුව සොයන්න. හරි. යටින් ලියාගන්න මෙන්න මෙහෙම. එසේ සෙවීමට යාමේදී යටින් ලියන්න. එසේ සෙවීමට යාමේදී සියවන ස්ථානයේ තිබෙන එසේ සෙවීමට යාමේදී සියවන ස්ථානයේ තිබෙන සියවන ස්ථානයේ තියෙන පදය පිළිබඳ අපට ලබා දී නැත. සියවන ස්ථානයේ තිබෙන පදය පිළිබඳව අපට ලබා දී නැත. එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී අප ලබාගත් සමීකරණය භාවිතයෙන් එවැනි අවස්ථාවකදී අප ලබාගත් සමීකරණය භාවිතයෙන් එවැනි අවස්ථාවකදී අප ලබාගත් සමීකරණය භාවිතයෙන් දී ඇති ගණන විසඳිය නොහැක. දී ඇති ගණන විසඳිය නොහැක. දී ඇති ගණන විසඳිය නොහැක. විසඳිය නොහැක කියලා කිව්වට ඒක විසඳන්න පුළුවන්. මම මේ කිව්වේ ඔයාලට තේරුම් කරලා දෙන්න ඕනේ හින්දා. මොකද අවසාන පදේ හොයාගෙන අපිට යන්න පුළුවන්. නමුත් අපි ඔළුවේ තියාගමු එහෙම විසඳන්න බෑ කියලා. ලියා ගන්න. මෙවැනි අවස්ථාවකදී දී ඇති සමීකරණය වෙනස්කමක් සිදු කිරීමට අපට සිදුවේ. මෙවැනි අවස්ථාවකදී දී ඇති සමීකරණය වෙනස්කමක් සිදු කිරීමට නැත්නම් වෙනස් කිරීමක් සිදු කිරීමට අපට සිදුවේ. වෙනස් කිරීමක් සිදු කිරීමට අපට සිදුවේ. හරි. අපි දැන් වැඩේට බහිමු. මේ බලන්න. හරි.
දැන් අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා A කියන්නේ නම් කොහොමද අන්තිම පදේනේ. මේ L කියන්නේ A කියන්නේ පළවෙනි පදේනේ. L කියන්නේ අවසාන පදේ. අවසාන පදේ නේ. මේ සමීකරණයට අනුව නම් n වන ස්ථානයේ තියෙන පදේ නේද? මේ L කියන්නේ n වන ස්ථානයේ තියෙන පදේ නේද? එහෙම වෙන්න එපා. මේ දීලා තියෙන සමීකරණයට අනුව නම් n වන ස්ථානයේ තියෙන පදේ. ඒ කියන්නේ මේ දීලා තියෙන සමීකරණයට අනුව n වන ස්ථානයේ ඇති පදේ. හරි. අපි හොයලා තියෙනවා n වන ස්ථානයේ තියෙන පදය හොයන්න සම්මත සමීකරණයක්. මොකද්ද? Tn. Tn කියන්නේ n වන ස්ථානයේ ඇති පදේ. හරි. n වන ස්ථානයේ තියෙන පදේ. ඉතින් මට කියන්න පුළුවන් නේද? L කියන්නේ Tn වලටම කියලා. මට කියන්න පුළුවන් නේද L කියන්නේ Tn කියලා. ඇයි? මේ සමීකරණයට අනුව නම් n කියන්නේ අවසාන පදේනේ. පද n ගණනක එකතුවනේ. එහෙනම් n ගණනක එකතුව නම් L කියන්න ඕනේ අවසාන පදේ නිසා. අවසාන පදේ නිසා n වන ස්ථානයේ තියෙන පදේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. n වන ස්ථානයේ තියෙන පදයට තමයි අපි කියන්නේ Tn කියලා. මතකයිනේ අපි කලින් ඔප්පු කරා. Tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. කියන්නේ සාධාරණ පදය. සාධාරණ පදය නැත්නම් n වන ස්ථානයේ තියෙන පදය. පැහැදිලිද? එතකොට n වන ස්ථානයේ තියෙන පදේ හරි. එතකොට මම මෙයා මට පාවිච්චි කරලා ලියන්න පුළුවන් නේද? Tn කියන්නේ a එකතු කිරීම n ඍණ එක වතාවක් d කියලා. Tn කියන්නේ a ධන n ඍණ එක වතාවක් d. මොකද අපිට පාවිච්චි කරන සාධාරණ සමීකරණ ප්‍රකාශන. පදයක අගය හොයන්න පාවිච්චි කරන සාධාරණ ප්‍රකාශන. ඉතින් දැන් මට පුළුවන් නේද දීලා තියෙන සමීකරණේ L වෙනුවට මේ සමීකරණය ආදේශ කරන්න. දීලා තියෙන සමීකරණේ L වෙනුවට මට පුළුවන් දැන් මේ ආදේශ කරගන්න. ඇයි? හේතුව මෙයා කියන්නේ Tn කියන්නේ L. එතකොට Tn කියන්නේ n වන ස්ථානයේ පදය. එන L කියන්නේ අවසාන පදේ නැත්නම් n වන ස්ථානයේ ඇති පද. එහෙනම් මම මේ සමීකරණය පාවිච්චි කරනවා ඒ විදිහට. එතකොට මොකද වෙන්නේ? මම මේ සමීකරණය ආයෙ ලියන්න. Sn සමානයි n බෙදීම දෙක වතාවක් a එකතු කිරීම. එහෙනම් මේ L වෙනුවට මම ආදේශ කරනවා Tn ආදේශයෙන්. එතකොට මට පුළුවන් නේද සමීකරණයක් ගොඩනගා ගන්න. Sn සමානයි n බෙදීම දෙක වතාවක් Sn සමානයි n බෙදීම දෙක වතාවක් a එකතු කිරීම L වෙනුවට මම ආදේශ කරනවා a ධන n ඍණ එක වතාවක් d. එහෙනම් a එකතු කිරීම n ඍණ එක වතාවක් d. එතකොට මේ කෑල්ල කියන්නේ කාටද? L වලට. ඔක අමතක වෙන හින්දා මේ කෑල්ල කියන්නේ කාටද? L වලට. L වලට තමයි යා කිව්වේ. දැන් එතකොට මොකද වෙන්නේ? a ට a එකතු කරන්න පුළුවන්. එතකොට මට ලැබෙනවා සමීකරණයක් Sn සමානයි n බෙදීම දෙක වතාවක් දෙකක් a එකතු කිරීම n ඍණ එක වතාවක් b කියලා සමීකරණය. එතකොට හොඳට මතක තියාගන්න මේක තමයි අපි පාවිච්චි කරන සමීකරණය. දැන් ඔයාලට වැරදිලා හරි පද දීලා තිබුණ නැති වුණොත්, ඒ කියන්නේ අවසාන පදය දීලා තිබුණ නැති වුණොත් අපිට මෙන්න මේ සමීකරණ නැත්නම් මෙන්න මේ දෙවන සමීකරණය අපිට භාවිතා කරන්න සිදු වෙනවා. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය දෙවන සමීකරණය අපිට භාවිතා කරන්න වෙනවා. මේ වගේ සංඛ්‍යා රටාවක නම් කියන අපි අවසාන පදයේ පිළිපද අපි දන්නව නම් ඔන්න අවුලක් නැහැ. දෙවන පදයට යන්න ඕනේ මේකෙන් අපිට හදන්න පුළුවන්. සෝරි මෙතනින් හදන්න පුළුවන්. අපි අවසාන පදයේ පිළිපද දන්නේ නැත්නම් අපිට මෙන්න මේ සමීකරණය කියලා සමීකරණයක් අපිට ගොඩනගා ගන්න වෙනවා අවසාන පදේ හොයන්න. හරි. ලියාගන්න යටින් ඉහත ගණන සඳහා
අප ලබාගත් සූත්‍රය භාවිතා කරමු. ඉහත ගන්න සඳහා අප ලබාගත් සූත්‍රය භාවිතා කරමු. දැන් අපි ගන්න මොකක්ද? ගන්න තමයි 3 5 7 කියන සමාන්තර ශ්‍රේණියේ මුල් පද 100 එකතුව. 3 5 7 කියන සමාන්තර ශ්‍රේණියේ මුල් පද 100 එකතුව තමයි අපේ ගන්න. හරි. දැන් එතකොට මේ සමාන්තර ශ්‍රේණියේ අපි හොයාගත්ත අලුත් ශ්‍රේණියක්. ඒක අපි දන්නවා Sn සමානයි n බෙදීම දෙක වතාවක් 2ක් a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණය. එතකොට මෙන්න මේ සමීකරණය තමයි අපි හොයාගත්තේ. Sn සමානයි n බෙදීම දෙක වතාවක් 2ක් a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණය. ඕකනේ අපේ සමීකරණය. එතකොට මේ සමීකරණය අපි දැනගන්න ඕනේ a කවුද? a සමානයි 3යි. හරි. ඒ කියන්නේ පළවෙනි පදේ. n කීයද? n සමානයි 100යි. මොකද අපිට ගාන දීලා තිනවා පද 100ක එකතුව හොයන්න කියලා. දැන් අපිට d හොයා ගන්න ඕනේ. මේක සමාන්තර ශ්‍රේණියක් කියලා තියෙන නිසා d හොයන්න පුළුවන් 5න් 3ක් අඩු කරාම 2යි. නේ? 5න් 3ක් අඩු කරලා තමයි d හොයාගත්තේ. දැන් මම a හරි n හරි d හරි එහෙනම් මට හොයන්න තියෙන්නේ මොකද්ද? S100. එහෙනම් මගේ ප්‍රශ්නය අහන්නේ S100. ඔක තමයි මගේ ප්‍රශ්නයක් විතර අහන්නේ. හරි. දැන් මොකද කරන්නේ? අර සූත්‍රයට භාවිතා කරමු සමීකරණයට. එහෙනම් මොකද වෙන්නේ? S100 සමානයි n කියන්නේ කීයද? 100යි. එහෙනම් 100 බෙදීම දෙක වතාවක් 2ක් a. 3 වැඩි කිරීම a කියන්නේ 3යි. එහෙනම් 2ක් a කියන්නේ 2 වැඩි කිරීම 3 ධන n කීයද? n කියන්නේ 100යි. 100න් එකක් අඩු කරලා වැඩි කරනවා ඕනේ 2. හරිනේ. ඇයි? පොදු අන්තරය 2යි. දැන් S100 සමානයි 100 දෙකට බෙදුවම 50යි නේ. 50 වැඩි කිරීම 3 වරක් 2 6යි. 6 එකතු කිරීම 100න් එකක් ගියාම 99යි. 99ව 2ක්. අනුනමේව දෙකක්. දැන් S100 සමානයි 50 ගුණ කිරීම 99 දෙකක් කීයද? 198යි නේ. 9 වරක් 2 18න් 8 එකක් ඉතුරු. 9 වරක් 2 18යි 1යි 19. 198ට 6ක් එකතු කරලා 50න් අඩි කරමු. එහෙනම් S100 සමානයි 50 ගුණ කිරීම 204. 204 ඒවා 50ක්. එහෙනම් කීයද? S100 සමානයි බිංදුව අමතක කරන් 5න් ගුණ කරමු. 5 වරක් 4 20න් බිංදුව දෙකක් ඉතුරුයි. 5 වරක් බිංදුව බිංදුවයි 2යි 2යි 5 වරක් 2 10යි. බිංදුව අමතක කරො බිංදුව දැම්ම. එහෙනම් අපි දන්නවා එහෙනම් මුල් පද 100 එකතුව 10200යි. ඉතින් අපිට ඔන්න ඔය විදියට අපිට පුළුවන් පද 100ක එකතුව අපිට හොයන්න. හරි. හරි අපි මේක සම්බන්ධ කරන තව උදාහරණ ගානක් අපි හදමුකෝ. ලියා ගන්නකෝ. 5 10 15 5 10 15 කමාවක් තිත් 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 යන සමාන්තර ශ්‍රේණියේ මුල් පද 12 එකතුව සොයන්න. 5 10 15 යන සමාන්තර ශ්‍රේණියේ මුල් පද 12 එකතුව සොයන්න. අර ලේසි. මොකක්ද කියන්නේ? 5 10 15 කියන මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 12. මුල් පද 12 එකතුව තමයි අපෙන් ඉල්ලන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? අපි මේ සමාන්තර ශ්‍රේණියේ අපිට බෑ නේද මේ සමීකරණය යන්න. මේ සමීකරණ කටපාඩම් කරගන්න බලන්න try කරන ගණන් හදනකොට මතක හිටිනවා.
n බෙදීම දෙක වතාවක් a ධන n. මේ තමයි පළවෙනි සමීකරණය. අපි ගණන් හදනකොට කියවන ගමන් ගණන් හදන්න. එතකොට ඔයාලට මේ සමීකරණය මතක හිටිනවා. ඒතර මේ සමීකරණයෙන් අපිට යන්න පුළුවන්ද? මේ සමීකරණයෙන් අපිට යන්න පුළුවන්. හැබැයි යන්න විදියක් නැහැ. 12 වෙනි පදේ අපි මේකේ දන්නේ නැහැ. මේ සංඛ්‍යා රටාවේ අපි 12 වෙනි පදේ දන්නේ නැහැ. දන්නේ නැති නිසා මට මේ සමීකරණ භාවිතා කරන්න පුළුවන්ද? භාවිතා කරන්න බෑ. මේ සමීකරණ මට භාවිතා කරන්න බෑ. මොකද හේතුව මම 12 වෙනි පදේ මම දන්නේ නැහැ. නැත්නම් වෙනවා 12 වෙනි පදේ හොයාගෙන තමයි මට යන්න වෙන්නේ. හදන්න බැරි කමක් නැහැ. හදන්න පුළුවන් 12 වෙනි පදේ හොයාගෙන. ඉතින් ඒක කරදරයි. ඉතින් 12 වෙනි පදේ හොයනවට වඩා අපි සම්මත සමීකරණයක් අපි ඉගෙන ගත්තා. මොකද සම්මත සමීකරණය? Sn සමානයි n බෙදීම දෙක වතාවක් දෙකක් a ධන n ඍණ එක වතාවක් b කියන මෙන්න මේ සම්මත සමීකරණය. මේ සමීකරණය අපි ඉගෙන ගත්තා. ඒ හින්දා අපිට කිසි ගැටලුවක් නැහැ මේ සමීකරණයෙන් හදන්න. n බෙදීම දෙක වතාවක් දෙකක් a එකතු කිරීම n ඍණ එක වතාවක් d කියන සමීකරණය. එතකොට අපි මේකේ සියලුම දේවල් දන්නවද කියලා හොයන්න නේද? අපිට මොකක්ද ඉල්ලන්නේ? අපෙන් ඉල්ලන්නේ Sn. Sn ඉල්ලුවොත් අපි අනිවාර්යෙන් A දැන n දැනගන්න ඕනේ. A දැනගන්න ඕනේ. D දැනගන්න ඕනේ. Sn ඉල්ලුවොත් අපි අනිවාර්යෙන් n දැනගෙන ඉන්න ඕනේ. A දැනගෙන ඉන්න ඕනේ. D දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දැනගෙන ඉන්න ඕනේ කියලා කලින් දැනගෙන ඉන්න විදියක් නැහැ. සමහර වෙලාවට ඒක හොයන්න අපිට දීලා තියෙන්න පුළුවන්. නැත්නම් නොදී ඉන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක හොයන්න දීලා තියෙන්නත් පුළුවන්. නැත්නම් නොදී ඉන්නත් පුළුවන්. නමුත් අපි ඒ කට්ටිය හොයාගන්න පුළුවන් මාර්ගයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්නම් අපිට මේ ගාන හදන්න බෑ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මම මේක දන්නවා n වල අගය දන්න ඉස්සෙල්ලා. n කීයද? මුල් පද 12. එන n සමානයි 12යි. a වල අගය අපි දන්නවා a සමානයි 5යි. පස්වන පළවෙනි පදේ 5යි. එතකොට d වල අගය අපි දන්නේ නැහැ. d වල අගය හොයාගන්න පුළුවන් අපිට මේ සමීකරණයෙන් අනුයාද පද දෙකක් අරගෙන මොකද කරන්නේ? පසු පදයෙන් පෙර පදේ අඩු කරලා නේ. එතකොට 10න් අඩු කරනවා මම 5ක්. එතකොට මට d වලට ලැබෙන උත්තරේ 5යි. පොදු අන්තරය සමානයි 5යි. දැන් මොකද වෙන්නේ? මම දැන් a n දන්නවා, a දන්නවා, d දන්නවා. ඒක මෙයා දන්නවා, මෙයාලා දෙන්න දන්නවා, සහ මෙයා දන්නවා. එහෙනම් මට මෙයා විතරයිනේ මම නොදන්නේ. එහෙනම් මට මෙයා හොයා ගන්න පුළුවන්. එහෙනම් මුල් පද 12 නේ ඉල්ලන්නේ. එහෙනම් s12 S12 සමානයි මොකද්ද? S12 කාට සමාන වෙන්නේ? 12 බෙදීම දෙක වතාවක් දෙකක් a දෙක වැඩි කිරීම 5 ධන ඒ කියන්නේ 5යිනේ. d වල n ඍණ එක එන පද 12ක් නේ. 12න් එකක් අඩු කරලා d කියන 5න් ගුණ කරනවා. මේක සුළු කරාම නේද මට ලැබෙන්න ඕනේ S12 යගේ. හරි සුළු කරමු. දෙවරක් 2යි 12යි කපල යනවා 6යි. හරි. 2ට 1යි 12ට 2 ඒවා 6යි. නේ? 2ට 1යි 12ට 2 ඒවා 6යි. නේ? හරි නේද? ඊට පස්සේ දෙවරක් 5 10යි 12න් එකක් ගියාම 11යි 11 සරක් 5 55යි නේ. මම ඊළඟ පියවර එක හදන්න. 6 ධන 6 වතාවක් 10 ධන 55. හරි නේද? 55ට 10ක් එකතු කරාම 65යි. එහෙනම් 65 ඒවා 6ක් තමයි මට හොයාගන්න ඕනේ. 6 වරක් 65. එහෙනම් මොකද වෙන්නේ? 6 වරක් 5 30න් බිඳුව 3ක් ඉතුරුයි. 6 වරක් 6 36 3යි 39යි. එහෙනම් මම දන්නවා දැන් S12 අගය 389යි. sorry 390යි කියලා. එහෙනම් දැන් ඔයාලට පුළුවන් පද ටිකක් දීලා මොනවා හරි ශ්‍රේණියක් දීලා ඒ ශ්‍රේණිය ඔයාලට හොයන්නේ කිව්වොත් පද කීයක හරි පද 100ක පද 200ක නැත්නම් පද 10ක පද 20ක ඕනම එකක් දුන්නොත් දැන් අපි දන්නවා අපි අවසාන පදේ දන්නවනම් මේ ශ්‍රේණියෙන් යනවා අවසාන පදේ දන්නේ නැත්නම් මේ ශ්‍රේණියෙන් යනවා. ඉතින් අපිට අවසාන පදේ නොදන්න හින්දා මට මේ ශ්‍රේණියට අයින් කරන්න වෙනවා. එහෙනම් ප්‍රතික්ෂේප කළා මම මේ ශ්‍රේණියෙන් යනවා. හරි. එතකොට මේක ගානේ මේ ශ්‍රේණිය ප්‍රතික්ෂේප කරනවා කියලා ලියන්න ඕනද? ලියන්න ඕනේ නැහැ. මේ ගාන අපි තේරුම් ගන්න ඕන කමට විතරයි මම මේක ප්‍රතික්ෂේප කරනවා කියලා ලිව්වේ. නමුත් ඔයාලා දැන් හදද්දි මේක හදාගෙන යන්න. ඒකට හරි. අදම ටක් ගාලා ඒ ගාන. ලියා ගන්න. පද 16කින් යුත් සමාන්තර ශ්‍රේණියක
පද 16කින් යුත් සමාන්තර ශ්‍රේණියක මුල් පදය 75ද මුල් පදය 75ද පොදු අන්තරය ඍණ 5ද පොදු අන්තරය ඍණ 5ද අවසාන පදය ශුන්‍යද වේ නම් අවසාන පදය ශුන්‍යද වේ නම් පද සියල්ලේ එකතුව සොයන්න පද සියල්ලේ එකතුව සොයන්න එතකොට අපි කරන්නේ පළවෙනියටම තමයි මෙන්න මේක දීලා තියෙන දත්ත මොනවද ඒ ටික ලකුණු කරන්න ඕනේ. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? ප්‍රශ්නේ අපිට දීලා තියෙන දත්ත ටික එකින් එකට ලකුණු කරනවා. ප්‍රශ්නේ අපිට දීලා තියෙන දත්ත ටික එකින් එකට ලකුණු කරනවා. එතකොට මොකද වෙන්නේ? පද ගන්න. පද 16යි. n සමානයි 16යි. නේ? මුල් පද 16. පළවෙනි පදය a සමානයි 75යි. පළවෙනි පදය 75ලු. බලන්න. මුල් පදය 75ලු. පොදු අන්තරය d වලගයක් දීලා තිනවා d සමානයි අඩු කිරීම 5ලු ඍණ 5ලු. ඒ වගේම අවසාන පදයක් අපිට කියලා තිනවා අවසාන පදය l සමානයි 0යි. හරි. දැන් අපිට සමීකරණ දෙකයි අපිට ඉගෙනගෙන තියෙන්නේ. මොකද පදවල එකතුව මුල් පද 16 එකතුව තමයි අපි ඉල්ලන්නේ. මේ කපපු සමීකරණ දිනනවා කියලා හිතන්න. මේ සමීකරණ දෙකයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මේ සමීකරණයෙන් ඔයා ගාන හදන්න නම් අපි ගාන හදන්න නම් මොනවද අපි දැනගන්න ඕනේ? පදවල එකතුවනේ හොයන්න තියෙන්නේ. එහෙනම් පදවල එකතුව දැනගන්න නම් n දැනගෙන ඉන්න වෙනවා. පළවෙනි පදේ දැනගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ a දැනගෙන ඉන්න වෙනවා. ඒ වගේම l දැනගෙන ඉන්න වෙනවා. මම මේක දැනගෙන ඉන්නවද? n දන්නවා, a දන්නවා, ඒ වගේම l දන්නවා. එහෙනම් මට මේකෙන් හදන්න පුළුවන්. අපි යම්කෝ මේකෙන් හදන්න පුළුවන්ද කියලා බලන්න. මෙතනින් හදන්න පුළුවන්ද කියලා චෙක් කරමු. මේක මොනවද දැනගන්න ඕනේ? n දැනගෙන ඉන්න ඕනේ, a දැනගෙන ඉන්න ඕනේ, d දැනගෙන ඉන්න ඕනේ. බලමු මේක ඒව තියෙනවද කියලා. n දැනගෙන ඉන්නවා, a දැනගෙන ඉන්නවා, ඒ වගේම d දැනගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? අපිට මේක මේ ගානනුත් මෙතනනුත් හදන්න පුළුවන්. එතකොට අපි දෝලනයක් තියෙනවා මෙයාගෙන්ද හදන්නේ මෙයාගෙන්ද හදන්නේ. එතකොට අපි යන්නේ අපිට පහසුම ලේසිම සමීකරණයෙන් මෙතෙන්ට අත තියනට වැඩිය පහසුයි කියලා කාලට තේරෙනවා. මෙන්න මේ සමීකරණය භාවිතා කරනවා. අපි බලමු දෙකෙන්ම හදලා උත්තර දෙක සමයිද කියලා. මම ඉස්සෙල්ලාම ලේසි සමීකරණයෙන් පටන් ගන්නවා. එහෙනම් මෙයාට පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? සමීකරණය ලොකුනේ පොඩ්ඩයි දිනනේ. නේ? මේ බලන්න. සමීකරණය මහ ලොකු දේවල් නෑ දැන්. තියෙන්නේ n a සහ l. එකතු කිරීම ගුණ කිරීම කියන සරල සමීකරණය. මේකේ වරහන් ඇතුලේ තව වරහනක් දාලා තියෙනවා කියන්නේ සුළු කිරීම පොඩ්ඩක් දරුණු ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඇඩ්වාන්ස් වෙලා තියෙනවා ටික. එහෙනම් අපි මේ සමීකරණ තමයි පාවිච්චි කරන්නේ. විභාගයේ දුනත් තර්ක කරලා ඔළුවට දාගෙන අපි සමීකරණ තෝර ගන්න ඕනේ. එහෙනම් මේ ටික ලිව්වට පස්සේ සමීකරණය තෝරන්න පුළුවන් නිකම්ම. එහෙනම් මොකද වෙන්නේ? Sn සමානයි n බෙදීම දෙකවතාවක් a ධන l. මම මෙයාගෙන් හදලා පළවෙනි ක්‍රමයට අනුව දෙවෙනි ක්‍රමයට අනුව මම අනිත් සමීකරණයෙන් හදන්නම්. හරි. දැන් මෙයාගෙන් හදුවොත් මොකද වෙන්නේ? මේ එක ක්‍රමය. එතකොට S 16 තමයි අපෙන් ඉල්ලන්නේ. S 16 සමානයි n වලගේ 16 බෙදීම දෙක වතාවක් a වලගේ 75යි අවසාන පදය බිඳුවයි. හරිනේ? l සමානයි බිඳුවයි. දැන් 16 දෙකට බෙදුවම 8යි. හරිනේ? දෙකේව 1යි 16 දෙකේව 8යි. එහෙනම් 75 ගුණ කිරීම 8 ගුණ කිරීම 75ට බිඳුවක යොදු කරාම ඒත් 75. 8 වරක් 75. 8 වරක් 5 40යි. 4ක් විතරුයි. 8 වරක් 7 56යි 4යි 60යි. කීයද? 600යි. එහෙනම් පද 16 එකතුව මුල් පද 16 එකතුව 600යි. හරිද? දැන් මම යනවා මේක දෙවෙනි ක්‍රමයට හදන්න. දෙවෙනි ක්‍රමයට අපි හදලා try එකක් දීලා බලමු.
වැඩේ කරගන්න පුළුවන්ද කියලා. දෙවෙනි ක්‍රමය මොකද්ද? Sn සමානයි n වෙදීම දෙක වතාවක් දෙකක් a එකතු කිරීම n අඩු කිරීම එක වතාවක් d. මේක තමයි අපේ ඊළඟ සමීකරණය නේ. එතකොට අපි මේක දන්න දේවල් ටික ලකුණු කරගෙන යන්න. n සමානයි කීයද? n සමානයි 16 න 16 බෙදීම 2. a කීයද? a වලගේ 75. එහෙනම් 2 ගුණ කිරීම 75. බලන්න මේකට කියව පියවර ගාන මෙතෙන්ට යන පියවර ගාන චෙක් කරලා බලමු. 75 දාන්න. n කීයද? n 16යි. එහෙනම් 16න් එකක් අඩු කිරීම. d කීයද? d වලගේ ඍණ 5යි. එහෙනම් ගුණ කිරීම ඍණ 5. දැක්කද මේ සමීකරණ ටිකක් දරුණු වෙනවා කියලා මම කිව්වා ඇඩ්වාන්ස් වෙනවා කියලා. එහෙනම් සුළු කරමු. 2ට 1යි 16ට 2 ඒවා 8යි. එහෙනම් 8 වතාවක් දෙවරක් 75 150යි. 150ට එකතු කරනවා 16න් එකක් ගියාම 15යි. 15 වරක් ඍණ 5. හරි. 15 ඍණ 5ක් කීයද? 15 ඍණ 5ක් 75යි නේද? 5 වරක් 5 25යි. 1 වරක් 5 5යි. 5යි 2යි 7යි නේ. 15 වරක් ඍණ 5 75යි. දැන් එතකොට 15 වරක් ඍණ 5 අපි හරි නේ. දැන් එතකොට අපිට යන්න පුළුවන් නේද? S8 සමානයි S8 සමානයි 8 වතාවක් 150 අඩු කිරීම. ඇයි? ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ. අඩු කිරීම 15 වරක් 5 75යි. 150න් 75ක් ගියාම 75යි. එහෙනම් S8 සමානයි 8 ගුණ කිරීම 75. ඒ කියන්නේ මෙතන එන S8 සමානයි 600. දැන් මොකද වෙන්නේ? අපිට පුළුවන්කම තිබුණා පියවර 3න් හදන්න නේ. පියවර 3න් හදන්න පුළුවන්කම තියාගෙන අපිට යන්න වුණා පියවර 5ක් දක්වා. තේරුණාද? ඒ කියන්නේ පියවර දෙකක් අපිට වැඩි වෙලා තියෙනවා. මේ සමීකරණයට ආදේශ කරාට පස්සේ අපි මේ දෙක තමයි මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ඒ දෙක අතරට සමීකරණ ආදේශ කිරීම ඇතැරලා සුළු කිරීම තව කොටස් දෙකක් අපිට එකතු වෙන්න වෙනවා. වෙනම පැත්තක හැදුවත් අපිට ඒ යන කාලය අපරාධේ. තේරුණාද? එතකොට දැන් ඔයාලට තේරෙනවා. අපිට යන්න පුළුවන් ලේසිම ක්‍රමය කවුද? A ධන L. මේක තමයි ලේසිම ක්‍රමය. හැබැයි L දීලා තිබුණොත් විතරයි. L දීලා නැත්නම් L හොයාගෙන මේකට ආදේශ කරන්න එපා අපරාධ වෙලා. L දීලා නැත්නම් L හොයාගෙන මෙතෙන්ට ආදේශ කරොත් මොකද වෙන්නේ? එතෙන්ට හොයන්න යන ගත වන කාලය මේක හදන්න ගත වන කාලයට වඩා වැඩි. ඉතින් මේ වගේ වෙලාවට L දීලා තියෙනවා නම් මේක පාවිච්චි කරනවා. L දීලා නැත්නම් මේ සමීකරණය පාවිච්චි කරනවා. හරි. අපි මේ ගණන් දෙක හදාගමු. හදාගෙන අපි තව ගණන් ටිකක් අපි හදමු. අද කොහොමද කියලා මේක අපි හොඳට සූදානම් වෙලා අපි යමු. හරි. මම දැන් මේ ඔයාලගේ 75 වෙනි පිටුවේ තියෙන මේකට සම්බන්ධ වෙන මිශ්‍ර අභ්‍යාස ගණන් තුන තමයි සාකච්ඡා කරන්න හදන්නේ. හරි. දැන් අපි ඒක සාකච්ඡා කරමු. මම එක ප්‍රශ්න වලට ලියවන්නේ නැහැ. මේ ඔයා කට්ටියක ලියන පොතේ, ඒ කියන්නේ ගෙදර වැඩ කරන පොතේ නෙමෙයි, ලියන පොතේ ඒක ලියා ගන්න මිශ්‍ර අභ්‍යාසය පළවෙනි ප්‍රශ්නය. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ ගෙදර වැඩ පොතේ ලියා ගන්න. හරි. අපි try කරමු. හරි. ඉස්සෙල්ලා කියව ගන්නකො. මම බෝඩ් එකේ මම කරගන්න. හරි. බලමු අපි ප්‍රශ්න හදන්න පුළුවන්ද කියලා හිමින් සීරි. බලන්න. එක්තරා වෙළඳ සලක
රාක්කයක සබන් කැටයක පල්ල පැත්ත සිරස් වන ලෙස අසුරා ඇත්ති පහළම පේලියේ සබන් කැට 24ක්ද ඊට ඉහළ පේලියේ සබන් කැට 21ක්ද ඊටත් ඉහළ පේලියේ සබන් කැට 18ක්ද වන ආකාරයට ඒ කියන්නේ මොකද්ද සමාන්තර ශ්‍රේණියක් විතර තමයි ඔක හසුරලා තියෙන්නේ අපිට දන්නේ නැහැ සමාන්තර ශ්‍රේණියක්ද කියලා නමුත් කියලා තියෙන්නේ මෙහෙම සබන් කැට දාලා තියෙනවලු මොන පැත්තකට හරි අපිට අදාළ නැහැ යටම පේලියේ මේ රාක්කේ යටම පේලියේ තියෙනවලු සබන් කැට 24ක් ඊට පස්සේ ආයි උඩ තව පේලියක් සබන් කැට මෙහෙම අසුරලා තියෙනවා කොහොමද අපි දන්නේ නැහැ ඒක තියෙන විදිය ඊට පස්සේ පේලියේ තියෙනවා සබන් කැට 21ක් ඒ කියන්නේ ඊළඟ පේලියේ මෙන්න මේ වගේ අසුරලා තියෙනවා සබන් කැට 21ක් හරි ඊළඟ පේලියේ උඩ පේලියේ ආයි මෙහෙම සබන් කැට ටිකක් අසුරලා තියෙනවලු ඒ පේලියේ තියෙනවලු සබන් කැට 18ක් අපි ඔය කියලා තියෙන දත්ත නිකන් පුංචි රූපයක් විදිහට අපි අඳගත්තා. දැන් ඔහොම උඩට ඔහොම ගිහිල්ලා තියෙන සබන් කැට අපි දන්නේ නැහැ කොහොමද යන්නේ කියලා. එතකොට අපි දන්නවා දැන් සංඛ්‍යා රටාව පළවෙනි පේලියේ තියෙන 24යි. ඒ කියන්නේ යට ඉඳන් උඩට ගන්නෙ. යටම පේලියේ තියෙන සබන් කැට 24යි. ඊට උඩ පේලියේ තියෙන සබන් කැට 21යි. ඊටත් උඩ පේලියේ තියෙන සබන් කැට 18යි. ওই විදිහට තමයි යන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? අටවන පේලියේ අසුරා ඇති සබන් කැට ගණන සොයන්න. දැන් මේ ආකාරයට තමයි අසුරලා තියෙන්නේ. අපෙන් ඉල්ලන්නේ පළවෙනි ප්‍රශ්නේ. මොකද්ද? අටවන පේලියේ අසුරලා තියෙන සබන් කැට ගන්න. ඒ කියන්නේ මොකද්ද? T8 තමයි වාගේ ප්‍රශ්නේ. මේක තමයි වාගේ ප්‍රශ්නේ. අටවෙනි පේලියේ තියෙන සබන් කැට ගන්න. ඒක විදිහට සබන් කැට අඩු කරාම පේලි වලට අඩු කරගෙන ගියාම අටවෙනි පේලියේ තියෙන සබන් කැට ගන්න කොච්චරද කියලා තමයි අපේ ප්‍රශ්නේ. දැන් ඊතර මොකද කරන්නේ? අටවෙනි පේලියේ තියෙන සබන් කැට ගන්න අපෙන් ඇහුවොත් අපිට එහෙනම් හොයන්න වෙනවා. මෙයාලට සමීකරණයක් අපි භාවිතා කළ මොනවද? A හොයාගෙන ඉන්න වෙනවා, D හොයන් ඉන්න වෙනවා, N හොයා ගන්න වෙනවා. ඔය දේවල් ටික අපිට හොයාගන්න වෙනවා. මොකද අපෙන් ඉල්ලන්නේ අටවෙනි පේලිය. කියන්නේ T පේලියක ඇති සබන් කැට ගන්න. ඒ කියන්නේ මොකද? පේලියක ඇති අගයක් නේද අපෙන් ඉල්ලන්නේ. එහෙනම් පේලියක ඇති අගයක් කියන්නේ පදයක අගයක්. හරි නේද? එහෙනම් පදයක අගයක් හොයන්න පුළුවන් T වලින් විතරයි. එහෙනම් T වලින් තමයි අපි පදයක අගයක් අපි හොයන්නේ. හරි. දැන් අපි පදයක අගයක් හොයමු. එහෙනම් මේක තමයි අපේ ප්‍රශ්නේ. අපි දන්නවා A සමානයි කීයද? A සමානයි 24යි. N සමානයි කීයද? පද පේලි 8ක. එතකොට D වල අගය කීයද? D සමානයි අනුයාත පද දෙකක් අරගෙන අඩු කරන්න. මොකද වෙන්නේ? 21න් අඩු කරන්න ඕනේ 24ක් අඩු කරාම උත්තරේ ඍණ 3යි. ඇයි? එන්න පේලියක පද අඩු වෙවි තමයි ගිහිලා තියෙන්නේ. පද ගන්න අඩු වෙවිනේ ගිහිලා තියෙන්නේ. ඒ හින්දා ඔන්න මම හොයාගත්තා පේලියක D පොදු අන්තරය ඍණ 3යි. එහෙනම් අපි පුළුවන් සමීකරණය. එහෙනම් අපි සමීකරණ ආදේශ කරමු. මාත් එක හදමු. Tn සමානයි මාත් එක කියවන්න A ධන n ඍණ 1 වතාවක් D. මේක ලියන අතර කියවන්න හැම වෙලාවෙම පුරුදු වෙන්න. එතකොට මන්ත්‍රයක් ජප කරනවා වගේ කියවන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ නෑ මේ රටාව. මේ සමීකරණ තුනක් තියෙනවා මේකේ. මේ සමීකරණ තුනම හොඳට කටපාඩම් වෙනවා. හරි. එතකොට T8 තමයි අපේ ප්‍රශ්නේ. එහෙනම් T8 සමානයි A කීයද? පළවෙනි පදේ 24යි. 24 ධන n කීයද? n 8යි. 8න් එකක් අඩු කරා වැඩි කරනවා D වල අගය ඍණ 3යි. ඍණ 3ක් දානකොට මතක ඇතුව වරහන් දාන්න. නැත්නම් ගාන වරදිනවා. එතකොට T8 සමානයි 24 එකතු කිරීම 8න් එකක් ගියාම 7යි 7 ගුණ කිරීම ඍණ 3. එහෙනම් අර කිව්වා වගේ 3 වරක් 7 21යි. ධනයි ඍණයි ඍණ. එහෙනම් 24 ඍණ 21 T8. එහෙනම් 8 වෙනි පේලියේ තියෙනවා සබන් කැට T8 සමානයි කීයද? 3. 24න් එකක් ගියාම 3යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? 8 වෙනි පේලියේ සබන් කැට කොච්චර තියෙනවද? 3යි තියෙන්නේ. එහෙනම් අන්තිමට අපි ඉවර කරනවා. එම නිසා 8 වන පේලියේ සබන් කැට
3ක් ඇත. එහෙනම් 8 වෙනි පේළියේ තියෙන සබංකට 3. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔන්න හරි. හරිම ලේසියි ප්‍රශ්න. ඊට පස්සේ රාක්කයේ ඉහළම පේළියේ සබංකට 3ක් පමණක් ඇතනම් අසුරා ඇති සබංකට පේලි ගණන හා මුළු සබංකට ගණන. හරි. මොකද අපි ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ? ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ රාක්කයේ ඉහළම පේළියේ සබංකට 3ක් පමණක් අසුරා ඇතනම් රාක්කයේ උඩම පේළියේ තියෙන සබංකට 3යි. ඊට පස්සේ අහනවා සබංකට පේලි ගන්න න අසුරා ඇති පේලි ගන්න. මේ වගේ පේලි කීයක් තියෙනවද? ඉතින් අපිට හොයන්න දෙයක් නැහැ. අපි මේ ගානට අනුව නම් අන්තිම පේලියේ සබංකට 3යි කියලා අපි හොයාගෙන තියෙනවානේ. ඒ කියන්නේ 8 වෙනි පේලියේ සබංකට 3යි කියලා අපි හොයාගෙන තියෙනවා. එහෙනම් n සමානයි 8ක් වෙන්න එපා නේද? ඇයි 8 වෙනි පේලියේ තියෙන සබංකට ගාන අපි 3යි කියලා දන්නවා නම් මේක අපිට කෙලින්ම කියලා තියෙනවා. රාකයේ උඩම පේලියේ තියෙන සබංකට 3යි. එහෙනම් සබංකට 3ක් හම් වෙන පේලිය කවුද? 8 වෙනි පේලිය. එහෙනම් 8 වෙනි පේලියෙන් පස්සේ රාකයෙන් තවත් එහාට සබංකට තියෙන්න බෑ. එහෙනම් මෙච්චරයි තියෙන්නේ. එහෙනම් අපිට n සමානයි කීයද අපිට ගන්න හොයන්න පුළුවන්? n සමානයි 8යි කියලා ගන්න පුළුවන්. නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද හදන්නේ කියලා හිතමු. මේක හොයන්න කලින් ඔයාලට කියනවා අපිට කියනවා මේ ඉහළම පේලියේ තියෙන සබංකට ගාන 3යි කියලා. මම ඒ විදිහට තමයි කියලා දෙන්න හදන්නේ. හරිද? අපිට මේ ගානට නම් ප්‍රශ්නයක් නැහැ. උත්තරය අපිට දැනටවත් හොයාගෙන ඉවරයි. මම නමුත් මේක කියලා දෙන්න හදන්නේ මෙහෙම උත්තරයක් හොයාගෙන තිබුණේ නැහැ. දැන් අපි හොයන විදිය. ඉහළම පේළියේ සබංකට 3යිලු තියෙන්නේ. අපිට අහනවා එහෙනම් මෙවැනි තට්ටු කීයක් තියෙනවද කියලා. උඩම පේළියේ සබංකට 3ක් කියලා අපි ඔහොම ගියාම අන්තිම පේළියේ ඔන්න ඔහොම සබංකට 3යි තියෙන්නේ. ඔතනින් එහාට තට්ටුව තවත් අසුරන්න බෑ. හරිද? ඔතනින් එහාට තට්ටුව තවත් අසුරන්න බෑ. එතකොට අපෙන් අහන්නේ තට්ටු කීයක් සබන් අසුරලා තියෙනවද කියලා තමයි. එහෙනම් මොකද අහන්නේ? එන්නේද අපෙන් ඔය ඉල්ලන්නේ? තට්ටු ගාන කියන්නේ පළවෙනි තට්ටුව, ඒ කියන්නේ යටම තට්ටුව, දෙවන තට්ටුව, තුන්වන තට්ටුව, හතරවන තට්ටුව ඔහොම ගිහිල්ලා ඉතුරු වන තට්ටුව, n වන තට්ටුව. n වන තට්ටුවේ තමයි සබන්කට 8ක් තියෙන්නේ. එහෙනම් සමීකරණය වෙන්නේ මොකද්ද? Tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණයමයි. Tn සමානයි n ධන එක ඍණ a වතාවක් Tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණයමයි. දැන් එතකොට ඇයි මම මේක හැදුවේ? මේක හදන්නේ අපිට වැරදිලා හරි මේ පළවෙනි ප්‍රශ්න වගේ ප්‍රශ්නයක් අහලා තිබුණ නැති වුණොත් ගානට යන විදිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. දැන් අපෙන් ඉල්ලන්නේ කවුද? අපෙන් ප්‍රශ්නේ අපි දන්න දේවල් කවුද? Tn දන්නවා. Tn සමානයි 3යි. ඇයි? n වන ස්ථානයේ තියෙන සබංකට ගාන 3යි. හැබැයි අපි දන්නේ නැහැ කීයක්ද කියලා. හැබැයි 3යි කියලා අපි දන්නවා. අපි n දන්නේ නැහැ. මොන ස්ථානයේ තියෙන සබංකට ගානද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවා සබංකට 3යි කියලා. එතකොට ඒවලගේ අපි දන්නවා ඒවලගේ කීයද? ඒවලගේ අපි දන්නවා ඒවලගේ කීයද? 24. පළවෙනි පේළියේ තියෙන සබංකට ගාන 24. D වලගේත් අපි දන්නවා D වලගේ කීයද? අනුයාත පද දෙකක් අඩු කරාම 21න් 24ක් අඩු කරන්න. එතකොට D වලගේ අපිට ලැබෙනවා ඍණ 3යි කියලා. අපෙන් ප්‍රශ්න තියෙන්නේ n. අපෙන් ප්‍රශ්න අහන්නේ n. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා Tn වෙන එක්කෙනා 3 උනේ කීයද? ඔක තමයි අපේ ප්‍රශ්නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි මේ සමීකරණය ආදේශ කරමු. ගන්න දේවල් ආදේශ කරමු. මොකද 3 සමානයි a වලගේ 24යි. 24 ධන n අඩු කිරීම එක වතාවක් d වලගේ අපි දන්නවා ඍණ 3යි. හරිද? d වලගේ අපි දන්නවා ඍණ 3යි. දැන් මොකද කරන්නේ? 3ෙන් අඩි කරමු. හරි. මොකද 3 සමානයි 24 ධන මෙයාගෙන් මෙයා වැඩි කරන්න ඕන. ධන කිව්වම ධන දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාගෙන් මෙයා වැඩි වෙනවා. මෙයාගෙන් මෙයා වැඩි වෙනවා. එහෙනම් 3 වැඩි කිරීම ඍණයෙන් ඍණ 3යි. ඍණ 3 වැඩි කිරීම ඍණ 1 ධන 3යි.
3 වරක් එක 3යි ඍණයි ධන 3ක් බවට පත් වෙනවා. දැන් 24යි 3යි එකතු කරා එතකොට අපිට ඉතින් එහාට ගන්න හදන්න පුළුවන්. 3 සමානයි 24යි 3යි එකතු කරාම 27යි 27 අඩු කිරීම 3යි. දැන් මට එන්නේ හොයා ගන්න ඕනේ. n වලගෙන හොයා ගන්න ඕනේ. කොහොමද n හොයාගන්නේ? 3යි n ගලවන් ගිහිල්ලා අපි මේ පැත්තට දාලා මේ 3 ඉලක්කම ගලවන් ඇවිල්ලා මේ පැත්තට දානවා. එතකොට මොකද වෙන්නේ? 3යි n සමානයි 27 අඩු කිරීම 3. දෙන්න හෝමාරු කරගත්තා. දැන් 27න් 3ක් ගියාම 3යි n සමානයි 24යි. එහෙනම් n සමානයි 8යි. එහෙනම් අපි දන්නවා අපිට දැන් හොයාගත්තා මොකද්ද? 8 වන පේලියේ තමයි 8 වෙනි පේලියේ තමයි සබන් කැට 3ක් තියෙන්නේ. පැහැදිලිද? 8 වෙනි පේලියේ තමයි සබන් කැට 3ක් තියෙන්නේ කියලා අපි හොයාගෙන ඉවරයි. ඒක තමයි අපි ඔය tn වලින් අපි හදාගෙන ගියේ. එතකොට බලන්න මෙතන ලැබුණේ n සමානයි 8යි. එහෙනම් බලන්න 8 දී තමයි t8 දී තමයි පේලිය සබන් කැට 3 ආවේ. එතකොට මේ ගානම තමයි අතෙන්ටත් අපිට ලැබෙන්නේ. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැරදිලා හරි අපිට ඔහොම දීලා තිබුණොත් හදන්න ඕන විදිය තමයි මේක. හරි. අපි මේක හදාගෙන අපි ඊට පස්සේ අපි යමු. මේක හදාගෙන අපි ඊට පස්සේ අපි යමු මෙවැනි පේලිය ගණනයි තියෙන මුළු සබන් කැට ගාන හොයන්න. නෑ කමන්නේ මේකටම හදමු. හරි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ කියනවා එහෙනම් රාක්කේ තියෙන මුළු සබන් කැට ගාන. නේ? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙන් අපිට කියනවා රාක්කේ තියෙන මුළු සබන් කැට ගාන. එතකොට රාක්කේ තියෙන මුළු සබන් කැට ගාන කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද එන්නේ? මේ පේලියේ තියෙන සබන් කැට ගානට, මේ පේලියේ තියෙන සබන් කැට ගානට, මේ පේලියේ තියෙන සබන් කැට ගාන, මේ පේලියේ තියෙන සබන් කැට ගාන ඔක්කොගෙම එකතුව නේද? එහෙනම් අන්තිම පේලියේ තියෙන සබන් කැට ගාන අපි දන්නවා. 3යි. එහෙනම් L වලගේ අපි දන්නවා. L සමානයි 3යි. හරි. එතකොට පළවෙනි පදයත් අපි දන්න. කියන්නේ මොකද්ද? පළවෙනි පේලියේ තියෙන සබන් කැට ගානත් අපි දන්නවා. A සමානයි 24යි. ඇයි? පළවෙනි පේලියේ තියෙන සබන් කැට ගානත් අපි දන්නවා. A සමානයි 24යි. ඊට පස්සේ n වලගියත් අපි දන්නවා. n වලගියත් අපි දන්නවා. n කීයද? n වලගියත් දන්නවා. n කීයද? ඇයි? පේලි 8යි නේද තියෙන්නේ? එහෙනම් n වලගියත් අපි දන්නවා. පේලි 8යි. n සමානයි 8යි. n වලගියත් අපි දන්නවා. එහෙනම් පේලි 8යි. එහෙනම් n සමානයි 8යි. දැන් මොකද පාවිච්චි කරන්නේ? පදවල එකතුව sn කියන සූත්‍රය. එහෙනම් මොකද පාවිච්චි කරන්නේ? sn සමානයි n බෙදීම දෙක වතාවක් a ධන l. ඇයි අපි a ධන l පාවිච්චි කරේ? අපිට සරලවම අපිට තේරෙනවා දැන් අන්තිම පදේ දන්නවා, පළවෙනි පදේ දන්නවා, පද ගාන දන්නවා. එහෙනම් ඉතින් අපිට sn හොයා ගන්න පුළුවන්. එහෙනම් සබන්කට කීයක් තියෙනවද කියලා අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් කොහොමද වෙන්නේ? s 8 සමානයි 8 දෙකෙන් බෙදලා ගුණ කරමු 24ට 3ක් එකතු කරලා. එහෙනම් s 8 සමානයි 28 දෙකට බෙදුවම 4යි. 4 වැඩි කරමු 27. 4ක් 4 28න් 8 දෙකක් ඉතුරුයි. 4ක් 2 8යි 8යි 2යි 10යි. එහෙනම් අපි හොයාගත්තා මොකද්ද? එහෙනම් මේ රාක්කේ තියෙන මුළු සබන් කැට ගාන 108යි කියලා. එහෙනම් SN වලින් කියන්න අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් තියෙන මුළු සබන් කැට ගාන එහෙනම් මුළු සබන් කැට ගණන සමානයි 108යි. එතකොට ඔතනින් අපිට ඒ කොටස අපිට ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ තුන්වෙනි කොටස තමයි අපිට ඉතින් එහාට හදා ගන්න තියෙන්නේ. හරි. මේක නොතේරුණු දෙයක් අපිට තියෙනවා අපි සාකච්ඡා කරමු ආපහු. අපේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? අපේ ඊළඟ ප්‍රශ්නේ කියනවා සබන් කැටයක පළල 5 සෙන්ටිමීටර් නම් ඉහත ආකාරයට සබන් කැට ඇසිරීමට රාක්කයේ තට්ටු දෙක අතර තිබිය යුතු අවම උස. ඒ කියන්නේ මොකද්ද? සබන් කැට අසුරන්න නම් මෙතන යට තට්ටුවයි උඩ තට්ටුවයි අතර ඉඩ තියෙන්නේ බෑ. නැත්නම් අසුරන්න බෑනේ. දැන් පේලි කීයද අසුරන්න වෙලා තියෙන්නේ? පේලි 8ක් තමයි අසුරන්න ඕනේ. අපිට සබන් කැට කොච්චර තිබුණත් වැඩක් නැහැ. පේලි 8ක් තමයි අපිට අසුරන්න ඕනේ. මොකද සබන් කැට තියෙන ගානට අනුව පේලි 8යි අපි අසුරන්න පුළුවන්. ඉතින්
ඔය පේලි 8 අපි අසුරනකොට එක සබන් කැටයක පල්ල අපිට දීලා තියෙනවා කීයද? 5යි කියලා. ඉතින් උත්තරේ දැන් ඔයාලට මේ වෙලාව පේන්න ඕනේ. සබන් කැට එක පළල 5යි කියලා කිව්වොත් එතකොට මොකද්ද වෙන්න ඕනේ? දැන් පේලි 8කනේ තියෙන්නේ. දැන් මේ එක සබන් කැටයක මෙන්න මේ පළල තමයි මේ දීලා තියෙන්නේ. 5යි කියලා. ඉතින් කොහොම මේ තට්ටු මේව කරා. තට්ටු 8යිනේ දාන්න බලන්න. එහෙනම් පේලි 5ේව 8ක් උසට තමයි අනිවාර්යෙන් ශාක්‍ය තියෙන්න ඕනේ. නැත්නම් අපිට සබන් කැට 8 පේලි 8 තම්පත් කරගන්න බැරි වෙනවා. එහෙනම් එතකොට එක් පේලියක ඝනකම අපිට 5යි. එක් පේලියක පල්ල 5යි කිව්වට ඉතින් ඝනකම එතකොට 5යි. එතකොට ඝනකම් 5ේව කීයද? 8ක් තමයි අපිට ඕනේ. එහෙනම් රාක්කයේ අවම උස වෙන්නේ මොකද්ද? එක පේලියක තියෙන ඝනකම වැඩි කරන්න ඕනේ එවැනි පේලි සංඛ්‍යාවෙන් 8. 8 40යි. එතකොට 40 සෙන්ටිමීටර. අපිට කොහොම හරි කරලා රාක්කය සෙන්ටිමීටර 40ක් උසට හැදුවොත් තට්ටු දෙක අතර උස අන්තිම තට්ටුව කොහොම හරි කරලා ඔබලා හරි දාගන්න පුළුවන්. ඊට නැතුව 40ට වඩා අඩු වුණොත් මට මේ පේලි ගාන දාගන්න බැරි වෙනවා. එහෙනම් තට්ටු ගාන අඩු වෙනවා. තට්ටුවේ මේ අසුරන්න පුළුවන් පේලි ගාන අඩු වෙනවා. එහෙනම් රාක්කයේ අවම උස වෙන්න ඕනේ එක පේලියක තියෙන උස වැඩි කරන්න ඕනේ පේලි ගානේ 8. හරි. මේ ගානත් අපි හදාගමු. හරි. බලන්නකෝ. මිශ්‍ර අභ්‍යාසෙම අපි දෙවෙනි ප්‍රශ්නෙත් අපි බලමු. මිශ්‍ර අභ්‍යාසෙම අපි දෙවෙනි ප්‍රශ්නේ. එතකොට මිශ්‍ර අභ්‍යාස අපි දෙවෙනි ප්‍රශ්න අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. බලන්න. රූපයේ දැක්වෙනුයි එක්තරා වගාබිමකට ඇතුල් වීමට ලීපටි වලින් සකස් කරන ලද පියන් දෙකක් සහිත ඔන්න පියන් දෙකක් කියන වචනේ වැදගත් වෙනවා. දෙකක් සහිත කුඩා ගේට්ටුවක එක් පියනක දල සටහනකි. ඒ කියන්නේ ගේට්ටුවක් පියන් දෙකක් තියෙන මේ එක පැත්තක් තමයි මේ අපිට දීලා තියෙන්නේ. එහෙනම් මේකෙම තව පැත්තක් අපිට මේකේ තියෙන්න ඕනේ. පියන් දෙකකින් එක පැත්තක් තමයි අපිට ඔය දීලා තියෙනවා. තව පැත්තක් අපිට අනිවාර්යෙන් ඔය ගේට්ටුවේ තියෙන්න ඕනේ. හරි. සෑම ලීපටියක්ම සෙන්ටිමීටර් 5කින් පල්ල යුක්තය. ඒ කියන්නේ මොකද? මේ ලීපපටි මේ ගේට්ටුව හදලා තියෙන්නේ ලීපටි එකට ෆිට කරලා. එතකොට මේ මෙන්න මේ ලීපටියක පළල අපිට කියලා තියෙනවා. මෙන්න මේ පළල 5 සෙන්ටිමීටර්ලු. කුඩාම ලීපටියේ උස මීටර් 100යිලු. එහෙනම් පුංචිම ලීපටිය මෙතන වෙන්නේ නැහැ. පුංචිම ලීපටිය තියෙන්නේ මෙතන. එහෙනම් කුඩාම ලීපටියේ උස සෙන්ටිමීටර් 100යිලු. හරිද? අතර ඊළඟ ලීපටියේ උස පෙර පටියේ උසට වඩා සෙන්ටිමීටර් 5කින් 5ක් බැගින් වැඩි වන පරිදි ලීපටි සකස් කර ඇත. උසින් වැඩිම ලීපටිය සෙන්ටිමීටර් 170ක්. එහෙනම් උසින් වැඩිම ලීපටිය සෙන්ටිමීටර් 170. මෙන්න මෙයා තමයි උසින් මම මේ පැත්තම මකලා දානවා. දැන් මට මෙයා ඕනේ නැහැ නේ. ඔයාලට කියලා දෙන්න ඕනේ තමයි මේ පැත්තම ළඟන්නේ. එතකොට උසින් වැඩිම ලීපපටිය උස සෙන්ටිමීටර් 170යිලු. අපිට කියන්නේ මොකද්ද? සෑම ලීපපටියක්ම ඊළඟ පෙරපටිය අනිවාර්යෙන් වැඩි වෙනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. කොච්චරකින්ද? සෙන්ටිමීටර් 5ක් බැගින් තමයි වැඩි වෙන්නේ. එහෙමනේ කියන්නේ. සෙන්ටිමීටර් 5 බැගින් උස වැඩි වෙනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. එතකොට පළවෙනි පටිය තමයි 100. මට කියන්නකො දෙවෙනි පටිය 105ක් වෙන්න ඕනේ. තුන්වෙනි පටිය 110ක් වෙන්න ඕනේ සෙන්ටිමීටර්. ඇයි? සෙන්ටිමීටර් 5 වැඩි වෙන්න එපානේ. එතකොට අපිට දැන් අපිට ওই විදිහට අපිට හම් වෙනවා සමාන්තර ශ්‍රේණියක් නේද? සමාන්තර ශ්‍රේණියක් හැදෙනවා. එහෙනම් මේ සමාන්තර ශ්‍රේණිය ලියමු. මොකද? පළවෙනි පදය 100යි. ඇයි පළවෙනි රීපපටිය 100යි. දෙවෙනි රීපපටිය 105යි. දෙවෙනි රීපපටිය 105යි.
තුන්වන රීපපටිය 110යි. තුන්වන රීපපටිය 110යි. දැන් ඔය විදිහට ගියොත් අන්තිම රීපපටිය 170යි. සෙන්ටිමීටර දාන්න ඕනේ. අන්තිම රීපපටිය 170. එතකොට T1 10යි. T2 105යි. T3 110යි. T7 sorry Tn තමයි ඔය දීලා තියෙන්නේ 170 කියලා. දැන් ඒතකොට අපි මොනවද අහන්නේ? දැන් අපි මොනවද අහන්නේ? අපි යන් එක් ගේට්ටු පළුවක් සඳහා යොදාගෙන ඇති ලී පටි ප්‍රමාණය සොයන්න. ඒ කියන්නේ මොකද්ද? මේ ගේට්ටුව හදන්න මම පාවිච්චි කරලා තියෙන ලී පටි ප්‍රමාණය. ප්‍රමාණය කියලා කියන්නේ ලී පටි ගණන. පටි කීයක් ඕන වුණාද කියලා තමයි අහන්නේ. හරිද? ලී පටි කීයක් ඕන වුණාද කියලා තමයි අහන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි ඔහොම ගණන් කරන් ගිහලා 170 වෙන පටිය දක්වා තියෙන යන පටි ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි මේක යන්නේ මොකද්ද? අන්තිම පදේ අපි දන්නෝනේ 170යි කියලා අපි දන්නෝ පටියක දිග. එතකොට අවසාන පටිය දන්නවා. ඒ කියන්නේ Tn අපි දන්නවා. එහෙනම් A දන්නවා D දන්නවා. එහෙනම් n තමයි හොයන්න ඕනේ. එහෙනම් අපි දන්න දේවල් මොනවද? A දන්නවා 110යි. sorry 100යි. Tn දන්නවා 170යි. Tn වලගේ අපි දන්නවා 170යි. D වලගේ අපි දන්නවා 105න් 100ක් අඩු කරාම 5යි. D සමානයි 5යි. දැන් අපිට මොකද එන්නේ? අපිට ඕනේ එන්නේද 170 උනේ කීවෙනි පටියද කියලා අපි හොයාගත්තොත් අපිට අවශ්‍ය කරන පටි ගාන හොයාගන්න පුළුවන්. එතකොට පළවෙනි පටිය, දෙවෙනි පටිය, තුන්වෙනි පටිය වගේ ගණන් කරලා ගිහිල්ලා 170 වෙච්ච පටිය තමයි දැන් මේ හොයන්න හදන්නේ. එහෙනම් Tn සමානයි A එකතු කිරීම n අඩු කිරීම එක වතාවක් D සමීකරණය පාවිච්චි කරලා n හොයාගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? Tn වලගේ අපි දන්නවා 170 වෙන 170 සමානයි A වලගේ අපි දන්නවා 100යි එකතු කිරීම අපි n දන්නේ නැහැ n අඩු කිරීම 1 D වලගේ දන්නවා අපි 5යි. n අඩු කිරීම 1 D වලගේ අපි දන්නවා 5යි. එහෙනම් මේක සුළු කරමු. මේක ගුණ කරගත්තම 5න් ගුණ කරාම අපි දන්නවා Tn සඳහා සමීකරණය 170 සමානයි 100 එකතු කිරීම 5න් ගුණ කරමු 5න් අඩු කිරීම 5 නේද? 5 වැඩි කිරීම n 5න් 5 වැඩි කිරීම ඍණ 1 අඩු කිරීම 5න්. හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. හරි. දැන් මේක අපි සුළු කරමු. කොහොම සුළු කරන්නේ? 5 ගලවන් ඇවිල්ලා එහා පැත්ත sorry 5ත් 100 එකතු වෙනවා. කීයද එන්නේ? 170 සමානයි 100න් 5ක් ගියාම 95යි. 95 එකතු කිරීම 5න් 95 එකතු කිරීම 5න් කියලා අපිට ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? 5 ගලවන් ඇවිල්ලා මේ පැත්ත 95 ගලවන් ඇවිල්ලා මේ පැත්තට දානවා. එහෙනම් 5න් සමානයි 170න් අඩු කරනවා 95. එහෙනම් 170න් 95ක් ගියාම කීයද? 85යිද? 75යි නේ? නෑ 85යි. එහෙනම් 5න් සමානයි 85යි. එහෙනම් n සමානයි 85 5න් බෙදන්න 17යි. එහෙනම් රීපපටි 17ක් අවශ්‍ය වෙනවා. එහෙනම් ලීපටි 17ක් අවශ්‍ය වේ. ලීපටි 17ක් අවශ්‍ය වේ. හරි. දැන් එතකොට අපිට මේක එක සැරේටම ඉවර කරන්න බෑ. ලීපටි 17ක් අවශ්‍ය වෙනවා කියලා කිව්ව ගමන් නවත්තන්න බෑ. දැන් අපිට ඊළඟ ප්‍රශ්න අපි යන් හදාගෙන ගේට්ටුවේ අවම පළල මීටර වලින් සොයන්න. ගේට්ටුවේ අවම පළල. ගේට්ටුවේ අවම පළල කියලා කිව්වොත් මේ පළුවක දිග අපිට හොයුවොත් හරි නේ? නේද? අපිට පොර සමාන ගේට්ටුව පළල හරි. ගේට්ටුවේ අවම පළලක අපෙන් ඇහුවොත් මේ පළුවක දිග හොයාගත්තොත් හරි නේද? නේද? හරිද? මේ පළුවක දිග හොයාගත්තොත් හරි නේද? එහෙනම් මොකද කරන්නේ? පළුවක අපි දිග හොයමු. හරි.
කොහොමද කරන්නේ? හරි. රීප පටි 17ක් අපිට අවශ්‍ය වෙනවා. එක පළුවක දිග 5 සෙන්ටිමීටර්. sorry එක රීප පටියක පළල 5 සෙන්ටිමීටර්. පටි 17ක් අවශ්‍ය වෙනවා. එහෙනම් එක් පළුවක පළල ගේට්ටුවේ එක පළුවක පළල හොයාගන්න පුළුවන්. පටි මෙහෙමනේ පටි 17ක් යනවා. එක පටියක දිග 5යි. එහෙනම් පළල සමානයි 5 වැඩි කිරීම sorry 5 සෙන්ටිමීටර් වැඩි කිරීම 17. එහෙනම් 5 17 කීයද? 35යි. 35 කියන්නේ 85 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 85ක් පළලයි එක පටියක්. sorry එක පළුවක්. ගේට්ටුවේ එක පළුවක් සෙන්ටිමීටර් 85ක් පළලයි. නමුත් ගේට්ටුවේ අවම පළල කියනකොට අපිට ඕන මෙතන කියන්න පුළුවන්. මොකද ගේට්ටුවේ පළු දෙකක් තියෙන නිසා ගේට්ටුවේ පළු දෙකක් මෙහෙම දෙපැත්තෙන් තියෙන හින්දා ගේට්ටුවේ පළු දෙකේම පළල අපිට හොයන්න පුළුවන්. එහෙනම් ගේට්ටුවේ මුළු පළල සමානයි 85 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් 85 දෙකෙන් වැඩි කරන්න 160 170යි. සෙන්ටිමීටර 170ක් ගේට්ටුව සම්පූර්ණයෙන් පළලයි. පැහැදිලිද? ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්න අපෙන් අහනවා මෙහිදී භාවිතා කර ඇති මුළු ලී පටිවල දිග සොයන්න. මෙහිදී භාවිතා කර ඇති මුළු ලී පටිවල දිග. ඉතින් මුළු ලී පටිවල දිග කියන්නේ මොකද්ද? SN නේද අපෙන් අහන්නේ. ඒ කියන්නේ SN වලින් නේද අපෙන් අහන්නේ මුළු ලී පටිවල දිග. ලී පටි සඳහා අවශ්‍ය වෙන දිග SN වලින් නේද අහන්නේ. එතකොට අපි SN හෙව්වනම් හරි. ඇයි? අපි කඩේකට ගිහිල්ලා ලී මෝලකට ගිහිල්ලා ලී පටි ඉල්ලන්නේ මේ මට ලී පටි 17ක් දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. අපි දන්නවා අඩි ගාණක් අපි දන්නවා මේ අඩි ගාණට සම්පූර්ණ අඩිවල එකතුව අපි හොයලා අන්න මේ අඩිවල එකතුවට එක්ක තමයි අපි බලලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? පළවෙනි එක්කෙනා 100යි. අවසාන එක් පළුව 170යි. එහෙනම් A දන්නවා 100යි, L දන්නවා 170යි. පටි ඕන කීයද? 17ක්. එහෙනම් මුළු දිගව අපි හොයාගන්න පුළුවන්. මම තුන්වෙනි ප්‍රශ්න සඳහා උත්තරේ මම මෙතන හදන්නම්. පළවෙනි ප්‍රශ්න සඳහා උත්තරේ මේ. දෙවෙනි ප්‍රශ්න සඳහා උත්තරේ මේ. තුන්වෙනි ප්‍රශ්න සඳහා උත්තරේ වෙන්න ඕනේ A දන්නවා අපි A දන්නවා පළවෙනි පටිය දිග 100යි. L දන්නවා අන්තිම පටිය දිග 170යි. N දන්නවා අවශ්‍ය කරන පටි ගාන 17යි. ඉතින් මොකකින්ද යන්නේ? A දන L වලින් ගියා නම් හරි නේද? A දන L වලින්. එහෙනම් මොකද වෙන්නේ? Sn සමානයි n බෙදීම දෙක වතාවක් A ධන L. Sn සමාන n බෙදීම දෙක වතාවක් A ධන L. එහෙනම් S17 සමානයි 17 දෙකෙන් බෙදලා 100ට එකතු කරනවා 170. එහෙනම් S17 සමානයි 17 බෙදීම 2 ගුණ කිරීම 270. 270 දෙකෙන් බෙදලා වැඩි කරන්න 17න් 270 දෙකෙන් බෙදලා වැඩි කරමු 17න් දෙවරක් 1යි 17ට දෙකේ ඒවා 3යි එකක් ඉතුරුයි 5යි 35යි 35 ඒවා S17 ඒවා 17 ගුණ කිරීම 135. එහෙනම් මේක සුළු කරාම තමයි අපිට ලැබෙන්නේ මුළු ගේට්ටු කණුව සඳහාම අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය. එතකොට අපිට පුළුවන් ඕක සුළු කරලා ගන්න 17 ඒවා 135ක් ගුණ කරන්න 17 135ක් ගුණ කරාම 2295ක් මට ලැබෙනවා රීප පටිවල සෙන්ටිමීටර් 2295යි සෙන්ටිමීටර්. මම මේ උත්තරේට ඉරිකැලි දෙක ගහලා આવොත් මට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ පුතේ. මේ උත්තරේට ඉරිකැලි දෙක ගහලා આવොත් සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි ලකුණු හම්බ නොවෙන්නේ? ඇයි ලකුණු හම්බ නොවෙන්නේ? ප්‍රධානම තැන තමයි ගේට්ටුවේ තියෙන්නේ එක පළුවක් නෙමෙයි. මට එක පළුවක් හදලා නිකන් ඉන්න බෑ. මට අනිත් පළුවක් මට හදන්න වෙනවා. එහෙනම් මේ අවශ්‍ය කරන සෙන්ටිමීටර් ප්‍රමාණය මට මොකද කරන්න වෙන්නේ? දෙකෙන් වැඩි කරන්න වෙනවා. අවශ්‍ය කරන සෙන්ටිමීටර් ප්‍රමාණය දෙකෙන් වැඩි කරන්න වෙනවා. ඒ හින්දා
ගේට්ටුව අවශ්‍ය මුළු රීපපටි නැත්නම් මුළු ලීපටි සමානයි පටි වල දිග සමානයි 2295 සෙන්ටිමීටර් වැඩි කරන්න ඕනේ දෙකක්. මොකද ගේට්ටුවේ පළු දෙකක් තියෙන නිසා. ඒක දෙකෙන් වැඩි කරාම කීයද 9 5 10න් බිඳුව දෙකක් ඉතුරුයි. 9 2 එකක් ඉතුරු. 9 2 18යි 1යි 19 එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 2 4යි. සෙන්ටිමීටර් 4590ක් මට අවශ්‍ය වෙනවා. මේක මීටර කරන්න 100ෙන් බෙදපු ගමන් මීටර් 45.9ක් ගේට්ටුව සඳහා මම ලී වලින් දිගවල් ගේන්න ඕනේ. තේරුණාද? අපේ අවසාන ප්‍රශ්නයෙන් අපෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. මෙම ලී වර්ගයේ සෙන්ටිමීටර් 30ක කැබැල්ලක මිල රුපියල් 50ක් වේ නම් ගේට්ටුවේ පළු දෙකම සෑදීමට අවශ්‍ය ලීපටි සඳහා යන වියදම සොයන්න. හරිද? පළු දෙකම සාදන්න යන වියදම තමයි අපෙන් ඉල්ලන්නේ. ඉතින් අපි පළු දෙකම සාදන්න යන රීපපටි ප්‍රමාණය අපි හෙව්වා. කොච්චරද? පළු දෙකම සාදන්න අපිට යනවා ලී රීපපටි දිග සෙන්ටිමීටර් 4590ක් නැත්නම් මීටර වලින් ගත්තොත් මීටර 45.9ක්. පළු දෙකම සාදන්න. ඉතින් අපිට පුළුවන් එහෙනම් මොකද්ද? 1 සෙන්ටිමීටර් මීටර් සෙන්ටිමීටර් 30ක් ගන්න යන වියදම සෙන්ටිමීටර් 30ක වියදම අපිට කියලා තියෙන රුපියල් 50යි. එහෙනම් සෙන්ටිමීටර් 4590ක් ගන්න යන වියදම. එහෙනම් මුළු වියදම සමාන වෙන්න ඕනේ කීයද? 4590 බෙදන්න වෙනවා අවශ්‍ය කරන සෙන්ටිමීටර ගානේ. ඇයි? සෙන්ටිමීටර් 30ක මිදල රුපියල් 50ක් නිසා 4590ට තියෙන 30 කොටස් කීයක් තියෙනවද කියලා බැලුවා. ඒ ලැබෙන උත්තරේ වැඩි කරන්න ඕනේ රුපියල් 50යි. එතකොට තමයි අපිට ලැබෙන්නේ අවශ්‍ය වෙන මුළු වියදම. එතකොට මොකද වෙන්නේ? බිඳුවට බිඳුව කැපුණා. නම් මේ තුනෙන් කපමු. 3 වරක් 1යි. 4ට 3 ඒවා 1යි ඉතුරුයි 1ක්. 15ට 3 ඒවා 5යි. 9ට 3 ඒවා 3යි. එහෙනම් 153 ඒවා රුපියල් 50ක් අපිට බලන්න වෙනවා. එහෙනම් 153 50න් වැඩි කරමු. 3 වරක් 5 15න් 5 එකක් ඉතුරුයි. 3 වරක් 5 25යි 1යි 26න් 6 දෙකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 5යි 2යි 7යි උත්තරේ බිඳුවයි. එහෙනම් රුපියල් 7650ක වියදමක් යනවා ගේට්ටුවේ පළු දෙක සෑදීම සඳහා රීපපටි ගන්න. හරි. ඕක තමයි අපේ අවසාන ප්‍රශ්නට පිළිතුර. 4 වෙනි ප්‍රශ්නට පිළිතුර. 4 වෙනි ප්‍රශ්න සඳහා පිළිතුර. හරි. එතකොට මේ පාඩමේ එතකොට සම්පූර්ණ අපි ඉගෙන ගත්තා පදයක් හොයන්නේ කොහොමද? පදවල එකතුව. පද එකවල එකතුව හොයන්නේ කොහොමද? පදවල එකතුව හොයන සමීකරණ දෙකක් ඉගෙන ගත්තා. පදයක් හොයන්න එක සමීකරණයක් ඉගෙන ගත්තා. එතකොට ওই සමීකරණ තුන පාවිච්චි කරලා ඔයාලට පුළුවන් 2010 ඉඳලා 2020 දක්වා තියෙන පාස් පේපර්ස් වල හැම අවුරුද්දකම අපිට තියෙන සමගාමී සමාන්තර ශ්‍රේණි පාස් පේපර් ප්‍රශ්න. පාස් පේපර් ප්‍රශ්න සියල්ල කරන්න පුළුවන්. පාස් පේපර් ප්‍රශ්න සියල්ල කරන්න පුළුවන් ඔයාලට. කවදින්ද? 2010 ඉඳලා 2020 දක්වා try කරන්න 2020 දක්වා තියෙන පාස් පේපර් ප්‍රශ්න ටික කරලා මම ටික මම ඒකට වෙනම වෙලාවක් අරගෙන පාස් පේපර් ප්‍රශ්න එකින් එකට ලබන සතිය තුළ සාකච්ඡා කරනවා. එහෙනම් ඒක අනිවාර්යෙන් පන්තියට එන්න කලින් පාස් පේපර්ස් ටික කරලා තියන්න. හරි. එහෙනම් අද දවසේ උතනින් ඉවරයි. මේ ගාන හදාගෙන එහෙනම් අපිට අද දවසේ අපිට නවතින්න පුළුවන්.